ඔය අපි අඟහරුවාද උදේවරුව යොදාගත්තා ඒ තාවෝ දර්ශනය ඒ ලාओසු තුමා විසින් රචනා කරන ලද ඒ තාවෝ තේ චීන ග්‍රන්ථය අපි කොටසක් කරලා තිබ්බේ. හැබැයි අපි පටන් ගත්ත නැවත ඒක මුලින් ඉඳන් විස්තර කරගෙන යන්න. ඉතින් එතකොට අපි ගිය සතියේ අඟහරුවාදා පොසොන් පොයේ දවසේ ඒ වාක්‍යයක් සාකච්ඡා කළා. මට හිතුණා ඒක තවදුරටත් තව ටිකක් ඒ වැකිය තාවෝ තේ චීන ග්‍රන්ථයේ තියෙන ඒ වැකිය තව ටිකක් විස්තර කරගෙන ඊළඟ එකට යමු කියලා මම ඒක නැවත මතක් කරන්නම්. තාවෝහි ස්වභාවයේ හිස් වාජනයක් බඳුය. ඒ වාජනයේ වැදගත්කම රඳා පවතින්නේ හිස් බව තුලය. ජලය කොතෙක් පිරවුවද ඒ අවසන් නොවේ, නිමා වන්නේ නැත. එහි උපයෝගීතාවයේ සීමා රහිතය. පරම ශුන්‍යතාවයේද එවන් එකකි. පරමාර්ථ වශයෙන් ගත් කල පරම ශුන්‍යතාවද හිස් නොවේ. මන්දයත් සියලු විය හැකි දේ පරම ශුන්‍යතාවයේ තුලින් පැන නගින බැවිනි. නිම්නේ සජීවී බව කිසිදා නොනැසෙයි. ඒට කියන්නේ ලලිතා ලාලිත්‍ය කියාය. එහි පිවිසෙන්නේ අහස සහ පොළව මුල් බැස ගැනීමෙන්. තාවෝ ප්‍රකටව නොපවතින නමුත් සෑම තැනම ඇති ධර්මතාවයකි. එහි හිස් බව නිමා වන්නේ නැත. පතුලක් නොමැති තරම් ගැඹුරුය. එය සියලු දේෙහිම මූලාරම්භයයි. සියලු දේෙහි විකෘති තත්වයෙන් එහිදී විකෘති තත්වයන් එහිදී ලිහියයි. මාගේ වස්තු සංකල්ප පටලැවිල්ල ලිහියයි. ඇවිස්සුණු දූවිල්ල නැවත තැන්පත් බවට පත්වෙන්නාක් මෙන් එය එලෙසින්ම පවතින බව පෙනේ. එය කුමකින් උපන්නේදයි නොදනිමි. තාවෝව කවදා කවුරු නිර්මාණය කළාදැයි නොදනිමි කීමට නොහැක. එහෙත් සියලුම දේවල මූලාරම්භය ලෙස පෙනේ. ඒ මත ඇදී යන්න. මම ඕනනම් තව එක පාරක් එක කියන්නම්. එතකොට හොඳට ටික සාවධාන වෙන්න. තාවෝහි ස්වභාවයේ හිස් වාජනයක් බඳුය. ඒ වාජනයේ වැදගත්කම රඳා පවතින්නේ හිස් බව තුලය. ජලය කොතෙක් පිරවුවද එය අවසන් නොවේ, නිමා වන්නේ නැත. එහි උපයෝගීතාවය සීමා රහිතය. පරම ශුන්‍යතාවයේදී පරම ශුන්‍යතාවයද අපි කියන්නේ සුද්ධ ශූන්‍යතාවය කියනවා, පරම ශූන්‍යතාවය කියනවා. මේ පරම ශූන්‍යතාවය නැත්නම් සුද්ධ ශූන්‍යතාවයද එවන් එකකි. පරමාර්ථ වශයෙන් ගත් කල පරම ශුන්‍යතාවද හිස් නොවේ. මන්දයත් සියලු විය හැකි දේ පරම ශුන්‍යතාවයේ තුලින් පැන නගින බැවිනි. නිම්නයේ සජීවී බව කිසිදා නොනැසෙයි. ඒට කියන්නේ ලලිතා ලාලිත්‍ය කියායි. එහි පිවිසෙන්නේ අහස සහ පොළොව යන
පොළව මුල් බැස ගැනීමෙනි තාවව ප්‍රකටව නොපවතින නමුත් සෑම තැන්හිම ඇති ධර්මතාවයකි. එහි හිස් බව නිමාවන්නේ නැති පතුලක් හිස් බව නිමාවන්නේ නැත. පතුලක් නැමැති තරම්ම ගැඹුරුය. එහි සියලු දේහිම මූලාරම්භයයි. සියලු දේහි විකෘති තත්වයන් එහිදී ලිහි යයි. මගේ වස්තු යන සංකල්ප පටලැවිල්ල ලිහි යයි. ඇවිස්සුණු දූවිල්ල නැවත තැම්පත් බවට පත්වෙන්නාක් මෙන් එය එලෙසින්ම පවතින බව පෙනේ. එය කුමකින් උපන්නේදැයි නොදනිමි. තාවව කවදා කවුරු නිර්මාණය කළාදැයි නොදනිමි කීමට නොහැක. එහෙත් සියලු දේවල මූලාරම්භය ලෙස පෙනේ. එය මත ඇදී යන්න. හරි එතකොට මේ දැන් මේකෙදි දැන් අපි මෙතන කියනනේ දැන් තාවව කියන්නේ සත්‍යයේ ස්වභාවයේ හිස් භාජනයක් බඳුය. එහි වැදගත්කම නදාද හිස් බව තුල කියලා ඊළඟට මේ ජලයේ කොටේ පිරෝදී අවසන් නොවේ නිමාවන්නේ නැතේ උපයෝගීතාව සීමා රහිත පරම ශුන්‍යතාවය වන්නේ කි. දැන් පරම ශුන්‍යතාව පරමාර්ථ වශයෙන් ගත් කල පරම ශුන්‍යතාවයේ හිස් නොවේ. මන්දයත් සියලු විය හැකි දේ පරම ශුන්‍යතාවයේ තුලින් පැන නගින බැවිනි. හරි දැන් අපි මේ කොටස මේ තේරුම් ගන්න යද්දී දැන් මෙතන පරම ශුන්‍යතාවය කියන එක හිස් කියලා කියන්නේ නෑ ලාවර්සුතුමා. එතුමා ඒක මේ නිකන් හිස් දෙයක් කියන තැනට යන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපි කවුරු හරි දැන් මේ ආධ්‍යාත්මික ප්‍රැක්ටිස් එක කරන කෙනෙක් පුහුණුවේ යෙදෙන කෙනෙක් දැන් තමන් කවුද කියලා ගවේෂණය කරගෙන තමන්ගේ ඇතුළට ගවේෂණය කරගෙන ඉන්ක්වයරි කරගෙන මෙහිම සොයාගෙන ගියොත් ඇත්තටම යාව අවසානයේපත් වෙන්නේ පරම ශුන්‍යතාවයට. ඒක තමයි ඒ කියන්නේ ඉන්ක්වයරි එකේ ගවේෂණයේ මම කවුද කියන ගවේෂණයේ තමන්ගේ අතුලාන්තයට හැරිලා තමන් ඒක අභ්‍යන්තරයේ ගැඹුරු පතුලටම ගියාම ඇත්තටම තමන්ට හම්බෙන්නේ පුද්ගලයෙක් නෙමෙයි. පුද්ගලයා අතුරුදහන් වෙන්න ගන්නවා. ඇතුලේ පුද්ගලයා අතුරුදහන් වෙලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා දින අනත්ත කියලා. අනත්ත ස්වභාවයේ බවට පරිවර්තනය වෙනවා. අනන්ත ස්වභාවය අත්දකින්නේ නැහැ. අනාත්ම ස්වභාවය අත්දැක්කොත් ඒක වැරදි. අනත්ත් ස්වභාවයේ අවසානයේ පරම ශූන්‍යතාවයේ හැටියට කෙනෙක් අත්දැක්කොත් අනාත්ම බව අත්දැක්ක කෙනා ඉතුරු වෙලා තියෙනවා. අත්දැකීමක් තියෙනවා. අත්දැකීමක් තියෙන යම් තැනක අත්දකින්න ඉතුරු වෙනවා. අත්දකින්න ඉන්නවන් නම් එතන අත්දැකීමක් තියෙනවා. අත්දැකීමක් තියෙනවා නම් අත්දකින්න ඉන්නවා. එතකොට ඒ අවස්ථාව අපි කියනවා ඒක පරම ශූන්‍යතාවය කියන්නේ නෑ. ඒක සාපේක්ෂ ශූන්‍යතාවයක්. ඇති දෙයක නැති බවක් අත්දැකලා. ඇති බවක නැති බව අරමුණු කරලා. එතකොට ඒ ශූන්‍යතාවය ඍණ ශූන්‍යතාවයක්, නෙගටිව් ශූන්‍යතාවයක්. ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේලාගේ ඉගැන්වීම ශූන්‍යතාවය කියලා.
ඒ කියන්නේ මොකක් හරි ඇති දෙයක් කඩාගෙන බෙදාගෙන ගිහිල්ලා නැති තැන කියන එක අත්දැක්කොත් නැති තැන ස්පර්ශ වුණොත් ඒ නැති බව කියන ඔබ්ජෙක්ට් එක තියෙනවා අරමුණ තියෙන නැති බව අත්දකින්න ඉන්නවා. එතකොට නැති බව අත්දකින්න ඉන්න තාක්කල් නැති බව හමු වෙන තාක්කල් ආරම්භණයක් විදියට අත්දැකීමක් විදියට ඒක කිසි දවසක අපි කියන්නේ පරම ශූන්‍යතාවයේ අත්දැකීම. අපි කියන්නේ নিরপেক্ষක ශූන්‍යතාවය, සුද්ධ ශූන්‍යතාවය. මොකද සුද්ධ ශූන්‍යතාවය එහෙම ඍණ නැහැ. එහෙම නෙගටිව් අත්දැකීමක්, නෙගටිව් බව අවබෝධ කිරීමක් නෙමෙයි. එහෙම ප්‍රත්‍යක්ෂයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නෙමෙයි ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. ඒක නෙමෙයි අපේ අවසානයේට අපිපත් වෙන මෝක්ෂය, නිර්වාණය, ශූන්‍යතාවයේ එහෙම අත්දැකීමක් නෙමෙයි. එතකොට හැබැයි අපි තේරුම් ගන්නවා දැන් මේ පරම ශූන්‍යතාවය අපි අත්දකින්න ගියාට පස්සේ ඒ කියන්නේ මම කවුද කියලා ගවේෂණයේ අවසානය who am I කියන ගවේෂණයේ අවසානය මේ පරම ශූන්‍යතාවයේ බවට පත්වීම. ඒ පරම ශූන්‍යතාවයේ බවට, සුද්ධ ශූන්‍යතාවයේ බවට අභ්‍යන්තරයේ පත්වෙද්දී අපි තේරුම් ගන්නවා මම පරම ශූන්‍යතාවයේ තාම අත්දැකලා නැති නිසායි. පරම ශූන්‍යතාවයේ තුල මම පූර්ණත්වයටපත් වෙලා නැති නිසායි මගේ ඇතුළ මෙච්චර දාහයෙන් පිච්චෙන්නේ. මෙච්චර මාව ගිනි ගන්නේ. මට සමහර ඇබ්බැහි වලින් ගැලවෙන්න බැරි. සමහර ඇබ්බැහි වලින් ගැලවෙන්න බෑ. සමහර ඇඩිට් වලින් ගැලවෙන්න බෑ. සමහර බැඳීම් වලින් මගේ හිත ගැලවිලා යන්නේ නැහැ. බැඳීම් වලින් ගැලවිලා යන්නේ නැහැ. ඒ වගේම මට තාම කවුරු හරි මගෙන් ඈත් වෙද්දී හිතට ගොඩක් දුකයි. ලං වෙච්ච අය ඈත් වෙලා යද්දී හිමි වෙච්ච අය අත්හැරෙද්දී මට තාම හරි වෙහෙසයි, බයයි. මෙයා නැතුව මං ජීවත් වෙන්නේ කොහොමද ඉස්සරහට? මෙයා නැතුව මට ජීවිතයක් තියෙයිද? මොකටද මං ඉන්නේ මේ? මොකටද ජීවත් වෙන්නේ? කියලා එතකොට මම පරම ශූන්‍යතාවයට තාමපත් වෙලා නැතිනම් පරම ශූන්‍යතාවයේ අත්දැකීම් මම ලබලා නැත්තම් එතකොට මම නිකන් අපි කියන්නේ හිඟන්නෙක් වගේ, දාසයෙක් වගේ මොකක් හරි අරමුණක වහලෙක් වෙලා මොකක් හරි ආරම්භණයක තාම මං අරමුණකට වහල් කරනවා. තාම මට එයා නැතුව බෑ, ඒක නැතුව බෑ කියන දැනකට හිර වෙලා තියෙනවා. එතකොට අපි කියනවා ඔයාට මේ ප්‍රශ්නේ තාම පවතින්නේ තාම ඔයාට පරම ශුන්්‍යතාවයේ එක්ස්පීරියන්ස් එක හමු වෙලා නැති හින්දා. තාම පරම ශූන්‍යතාවේ සුද්ධ ශූන්‍යතාවයට ගමන් කරලා නැහැ. සුද්ධ ශූන්‍යතාවයේ අත්දැකීම පූර්ණ වශයෙන් ලැබලා නැහැ. ඒ නිසා ඔයාගේ ඇතුළ තාම ඇවිලිනවා, ගිනි ගන්නවා, පිච්චෙනවා, එක තැනක ඉන්න බෑ. එක දෙයක් එක දිගට කරගෙන යන්න බෑ, එපා වෙනවා ඉක්මනට. දමල ගහන්න දෙනවා. ඔක්කොම දමල ගහනවා, එක දිගට දෙයක් කරන්න යන්න බෑ. ටික දවසක් කරද්දී ඔක්කොම එපා වෙලා ඒක අතහැරලා තව වැඩක් පටන් ගන්නවා. ආයේ ඒක ඉවරයක් කරන්න ගත්ත වැඩි ආයේ භාගයට කරලා තව මොකක් හරි එකක් කරනවා. ඒ කරගෙන යද්දී පීඩාවටපත් වෙනවා. පීඩාවට පතලා ඒක අතහැරලා වෙන මොකක් හරි කරනවා. වෙන මොකක් හරි කරනවා. අම්මෝ දැන් ඒක ඇති කියනවා. මුලින් කියනවා අම්මෝ මම හොයපු ජොබ් එක මට ඔබ වහන්සේ දුන්නා, මම ආසාවෙන් කරන්නේ මේක. කියලා ටික දවසක් යද්දී ස්ට්‍රෙස් වෙලා ගිනි අරගෙන බරයි, කවුරුත් හෙල්ප් එකක් කරන්නේ කියලා මට බෑ මම විතරක් මේවා අදින්න කියලා. ඒ කියන්නේ එයා ඒ මගදී වැඩේ අතහැරලා දානවා. එතකොට අපිට තේරෙනවා යා තාම පරම ශුන්‍යතාවයේ එක්ස්පීරියන්ස් එකට ගිහිල්ලා නැහැ. පරම ශුන්‍යතාවයේ අත්දැකීම අත්දැකලා නැති හින්දා තාම යාගේ පුද්ගලත්වයේ වැඩ කරනවා. පුද්ගලත්වයේ යාව හිර කරන එක දිගට එකක් කරන් යද්දී ඔළුව නිකන් හිර બ્લોක් වෙලා වගේ යනවා. හිර කරලා වගේ දානවා. තද වෙලා හිර වෙලා ආයෙ පරණ එඩිට් වලට දානවා. හැබැයි එකට දානවා.
අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ අපිට මේ එක්ස්පීරියන්ස් එක අපි හරියට මේ මාර්ගයේ ගිහිල්ලා අපිට තාම ඒ ගුරුවරයා කියන පරම ශුන්‍යතාවයට අභ්‍යන්තරයේපත් වෙලා නැහැ. අභ්‍යන්තරයේ පරම ශුන්‍යතාවයට තමන් හොයාගත්තා නම් ගවේෂණයේ අවසන් කළා නම් තමන් ඉන්ක්වයරි එකේ ගිහිල්ලා තමන්ගේ ඇතුළට ගමන් කරලා හරියට හොයාගත්තා නම් තමන්ට තේරෙනවා තමන්ගේ ඔළුව කිසිම තැනක හිර වෙන්නේ නැහැ. කිසිම බැඳීමක හිර වෙන්නේ නැහැ. කිසිම වැඩක් හිර වෙන්නේ නැහැ ගිහිල්ලා. හිර වෙලා අම්මෝ දැන් මට ඇති අප්පා කියලා එහෙම තැනකට ගමන් කරන්නේ. එතකොට හැබැයි පරම ශුන්‍යතාවයට මෙහෙම හිත ගමන් කරද්දී පරම ශුන්‍යතාවය කරා අපි යද්දී ඒක ඒ ගමනේදී ඒ පරම ශුන්‍යතාවය කියන එක්ස්පීරියන්ස් එක ඇත්තටම આવොත් තමයි අපිට ධර්ම දානයක්වත් දෙන්න පුළුවන්. කියන්නේ ධර්ම දාණය දෙන්න බැහැ කවදාක්වත් අඩුම ගානේ ශුන්‍යතාවයට හරියට ගමන් කරන්න බැරි කෙනෙක්ට. මොකද මේ ශුන්‍යතාවයට ගමන් කරන්න හයිය තිබ්බොත් තමන්ව නැති කරගෙන ඇතුළේ තියෙන ශූන්‍යතාවයේ බවට පත් වෙන්න හයිය තියෙන කෙනෙක්ට එයාට ඇත්තටම මාර්ගය කියන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ ශුන්‍යතාවයට ගමන් කරගෙන යද්දි සමහරට හයිය නැහැ. හයිය නැතුව එයාලා එක්ක සිවුරු ඇරලා යනවා එක්ක තව පවුලක් හදා ගන්නවා. බයින්ද ඊට පස්සේ එයාලා කියන ශුන්‍යතා මාර්ගය වැරදි. මොකද එයාලා බාගෙට තැම්පිච්ච අලයක් වගේ. ඒක කන කෙනාට බඩේ අමාරු හැදෙනවා. එයාලා කියනවා අයියෝ මේ ඔක දමලා ගහන්න මොකද්ද ඔය? අරම්මනම් මොනවා හරි කියලා ඉන්න අයගේ තියෙන එනර්ජි එකත් බස්සනවා. ඉන්න අයගේ තියෙන හයියත් බස්සනවා. මොකද එයාට හයිය තිබ්බේ නැහැ. තමාව විනාශ කරගෙන මේකේ ඇතුලේ තියෙන රහස ප්‍රත්‍යක්ෂ කරන්න. කියන්නේ අභිරහස ප්‍රත්‍යක්ෂ කරගන්න එයාට හයිය නැති හින්දා එයා මැදින් කඩාගෙන යනවා මාර්ගේ. මැදින් කඩාගෙන ආයෙ ගිහිල්ලා ලෞකිකත්වයට අහු වෙනවා. ලෞකිකත්වයට අහු වෙලා එයා නිර්වාණ මාර්ගය ගැන කතා කරනවා. එයා ශුන්‍යතාවය ගැන කතා කරද්දී එතකොට එයා බාගෙට තැම්පිච්ච අලයක් වගේ කන අය අවුල් වෙලා යන්න ගන්නවා. මොකද එයාට මුල මැද අග කියා ගන්න තේරෙන්නේ. හරියට පැහැදිලිව මුල තේරෙන්නෙත් නැහැ. එයා මැද අග කියලා හිතනවා. මැද කොටස ගැන කියන්න තේරෙන්නෙත් නැහැ. අග කියන්න තේරෙන්නෙත් නැතුව එයා ශුන්‍යතාවයේ කියන්න ගියාට පස්සේ එයා පරම ශුන්‍යතාවයේ කියන්න ගියාට පස්සේ එයා සාපේක්ෂක ශුන්‍යතාවයක් ගැන කතා කරලා ඒක මෙහෙමයි කියලා අරගෙනාට ඒක নিরপেক্ষක විදිහට කියන්න යනවා. කියන්න ගිහිල්ලා අර කන කෙනා අමාරුවටපත් වෙනවා. ඒකයි අපි කියන්නේ දැන් ධර්ම දාණය දෙන්න බෑ කාටවත් පොතක් කියවලා දෙන්න බෑ. මොකද පොතක් කියවුවහම ආයේ ශුන්‍යතාවයේ නෙමෙයි අත්දකින්නේ ශුන්‍යතාවයේ පිළිබඳ දැනුම. ආයේ ශුන්‍යතාවයේ දැනගත්ත කෙනෙක් ඉතුරු වෙලා බණ කියනවා. ශුන්‍යතාවය දැනගත්ත කෙනෙක් ඉතුරු වෙලා බණ කිව්වට පස්සේ ඒක ශුන්‍යතාවය ගැන කියනවා නෙවෙයි. එයා ශුන්‍යතාවය ගැන අහපු බණ කියනවා පොත් කියවපු ටික කියනවා. එතකොට වැඩේ තියෙන්නේ ආන් ඒ වගේ කවුරු හරි එහෙම කියද්දී ඒක ධර්ම දානයක්ම කියන්න බෑ. හැබැයි මෙහෙමයි. ඒක පිනක්. පිනක් වෙන්නේ يعني ඒක පිනක් බවට පත් වෙන්නේ එයා කොහෙන් හරි එකතු කරගත්ත දැනුම් පද්ධතිය එකතු කරලා ඒක තව කෙනෙක්ට කියලා දෙනවා. ඉතින් යහපත් දයන්නේ කියලා දෙන්නේ. මිනි මරන්න පව් කරන්න කියලා නෙමෙයිනේ. තව මනුස්සයෙක්ට යහපත් දෙයක් කරන්න භාවනා කරන්න හරි කියලා දෙනවා. එතකොට ඒක අපි කියන එක පිනක් බවට පත් වෙනවා. ඒක යායාගේ දැනුම් පද්ධතිය පරිවර්තනය කරනවා. හැබැයි දැන් පරම ශුන්‍යතාවය කියන එකට ඒ මිනිස්සේ ගමන් කළොත් එයා තමයි ඇත්තට මේක කියවෙන්නේ ආති. ඒ මාර්ගය. හැබැයි එයා කියන මාර්ගය ටිකක් වෙනස්. අර මැද ඉන්න කෙනෙක් කතා කරනවට වඩා පරම ශුන්‍යතාවයට ගැන කතා කරද්දී පරිවර්තනය වෙච්ච කෙනෙක් තේරුම් ගන්න පරම ශුන්‍යතාවයට පරිවර්ත වෙච්ච කෙනෙක්ගේ පරම ශුන්‍යතාවය ගැන එයා කියන්න යද්දී ආයක නෙගටිව් පැත්තෙන් නෙමෙයි කියන්නේ බොහෝ විට. මොකද ඒක එයා සාපේක්ෂක ශූන්‍යතාවයකදී තමයි ඍණ විදියට ශූන්‍යතාවය විග්‍රහ වෙන්නේ. নিরপেক্ষක සුද්ධ ශූන්‍යතාවයට ගමන් කළොත්
සුද්ධ ශූන්‍යතාවයේ ඇතුළේදී එයා මාර්ගේ කියන්න ගත්තාම දැන් මේ මිදන්නකෝ දැන් උදාහරණයක් ගන්නම් දැන් මම මෙහෙම කිව්වම ඔබට තේරෙයි මොකද්ද දැන් මේ ඍණ ශූන්‍යතාවයයි පොසිටිව් පැත්තෙන් ශූන්‍යතාවය විග්‍රහය කියලා. දැන් මේ හිතන්නකෝ දැන් මේ හෝල් එක ගමුකෝ. හෝල් එක අරගත්තට පස්සේ අපිට මෙහෙම කියන්න පුළුවන් මේ හෝල් එකේ තියෙන පුටු ටික මේ පුටු මේ ස්ටෑන්ඩ් මේ මිනිස්සු ඔක්කොම මේ හෝල් එකෙන් අයින් කරනවා. පුටුයි මිනිස්සුයි ඔක්කොම මේ හෝල් එකෙන් මෙහෙම අයින් කරාට පස්සේ ඊට පස්සේ කෙනෙක්ට කියන්න පුළුවන් දැන් බුදුගේ හිස් කියලා. බුදුගේ ශූන්‍යයි කියලා. බුදුගේ ශූන්‍යයි බුදුගේ හිස් බුදුගේ බ්ලැන්ක්. හැබැයි ඒ බ්ලැන්ක් එක නෙගටිව් වර්තයක්නේ. ඇති දෙයක් නැති කරා. තිබ්බ වස්තු ප්‍රමාණයක් හෝල් එකේ තිබ්බ ශාලාවේ තිබ්බ බඩු ටික ඇති දේ නැති කිරීම නිසා දැන් එක අඩු කරලා එකට එකක් අඩු කළාට පස්සේ බිඳුව එනවනේ. එතකොට ඒක ඍණ ශූන්‍යයක්. ඒ කියන්නේ තියෙන දෙයක් නැති කිරීම තුලින් මතුවෙච්ච බිඳුවක් ශූන්‍යයක් හිස් බව. එතකොට ඇති දෙයක් පවතිනක් ඇති බව නැති කිරීම තුලින් එන ශූන්‍ය ඒ අත්දකින්න හිස් බව ඒ අත්දකින්න බිඳුව ඒක සාපේක්ෂක බිඳුවක්. ඒක සුද්ධ බිඳුව නෙවෙයි. තේරෙනවද මම හන්දරේ මම කියන එක බලන්න. ඒක එතකොට ඒකට අපි කියන්නේ නෑ සුද්ධ බිඳුව කියලා. ඒ බිඳුව සුද්ධ නෑ. ඒ සිද්දුව එකක් අඩු කරලා සාපේක්ෂකව ඇති දෙයක් අඩු කරලා ඍණ කිරි නැති කිරීම මත ඇති කරගත්ත ශූන්‍යතාවයක්. අර තියෙන අරමුණ ගෙවම් කළා භාවනා කරන එක අරමුණ ගෙවම් කළා බ්ලැන්ක් වුණා වගේ වැඩක්. එතන ඒ බ්ලැන්ක් එක සාපේක්ෂක ශූන්‍යයක්. තිබ්බ අරමුණ තිබ්බ ආනාපාන සතිය ගෙවම් කළා හිස් වුණා. තිබ්බ කය කියන සංඥාව ගෙවම් කළා හිස් වුණා. එතකොට ඒ හිස් බව ඇති බව නැති කරලා නැත්නම් ඇති බව කඩලා බැලුවා. කඩලා බැලීම තුළ හිත හිස් වුණා. එතකොට දැන් මේ හිස් බව කියන එක ඒක හරි ඍණාත්මක හිස් බවක්. එතකොට දැන් අපි හෝල් එකේ බඩු අයින් කළා වගේ තමයි අපි කියන්නේ හෝල් එකේ දැන් පුටුත් නෑ මේසත් නෑ මිනිස්සුත් නෑ මේ හෝල් එක හිස්. එතකොට දැන් මෙන්න මේ විදිහට අපිට ශූන්‍ය වීම හිස් බව බ්ලැන්ක් එක කියන එක ගැන සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි එතකොට අපි මාර්ගයේ අවසානයේදී එහෙම ශූන්‍යතාවයක් නිවන විදිහට ගන්නෙ නෑ. එහෙම ශූන්‍යතාවයක අත්දැකීමක් ඒක අවසාන මෝක්ෂය අවසාන නිවීම අපි කියන ශූන්‍යතා සමාපත්තිය හැටියට අපි එහෙම අත්දැකීමක් නෙමෙයි සාකච්ඡා කරන්නේ. අපිට ඒ ශූන්‍යතාවයේ පිළිබඳ දැන් සුද්ධ ශූන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් අපි ගමුකෝ අහස ගත්තොත් එහෙම දැන් අපිට අහසේ වලාකුළු නැති නිසා අහසේ වලාකුළු දැන් තිබ්බ වලාකුළු නැති වුණා කියලා අහස බ්ලැන්ක් කිව්වහම එතකොට ඇති බවක් නැති කරලා එන හිස් බවක් නේ අහස ආකාශය කියන එක. හැබැයි අපිට මෙහෙම ගන්න පුළුවන් ආකාශය අනන්තයක්. ඒ අනන්තයේ තුල තමයි සියලු වස්තු ඇති වෙන්නේ. එතකොට අපි ඒ ශූන්‍ය ගන්න අනිත් පැත්තට. ඒ කියන්නේ අනන්තයි අනන්තයේ තුල ඕනෑම වස්තුවක් ඇති වී නැවත අනන්තයට එකතු වෙන්න පුළුවන්. අනන්තයේ තුලින් පැන නගින්න පුළුවන්. ශූන්‍ය තුලින් සියලු වස්තු හට ගන්න පුළුවන්. අන්නේ ඒ පැත්තෙන් බලද්දී ශූන්‍ය පොසිටිව් වෙන්න ගන්නවා. ශූන්‍ය ධන පැත්තෙන් බලනවා අපි. දැන් මේකත් හිතන්න එපා මේ අවසාන කතාව කියන්නේ කියලා. දැන් එතකොට ශූන්‍යතාවයේ දිහා දැන් මෙතන මේ ලාවර්ස් උත්සාහ කරන්නේ
එහෙමනේ කියන්නේ පරමාර්ථ පරම ශුන්‍යතාවේ වන්නේ පරමාර්ථ වශයෙන් ගත් කල පරම ශුන්‍යතාවේ හිස් නොවේ. මන්දයත් සියලු විය හැකි දේ පරම ශුන්‍යතාවයේ තුලින් පැන නගින බැවිනි. එතකොට දැන් ලාओर्सු මෙතනදී තාවෝ දර්ශනයේදී ශුන්‍යතාවේ ඍණාන්තකින් පෙන්වන්නේ නැහැ. තියෙන දේවල් නැතිවීම නිසා ශූන්‍ය වීමකට වඩා පෙන්වන්නේ හරියට අනන්ත ශුන්‍යතාවයට සීමාවක් නැහැ. ශුන්‍යතාවයට තැනක් නැහැ. ශුන්‍යතාවයට හැඩයක් නැහැ. ශුන්‍යතාවයට පාටක් නැහැ. ඒ සීමාවක් නැති ආත්මයක් නැති භාවයේ තුලින් ආත්ම සංඥාවක් මතුවෙන්න පුළුවන්. ආත්මයක් නැති දෙයක් නැති තැනකින් දෙයක් මතුවෙන්න පුළුවන්. එතකොට දැන් අන්නේ ඒ පැත්තෙන් බලද්දී දැන් අනාත්ම ස්වභාවයක් තුල අපිට මෙහෙම ආත්ම සංඥාවල් ඇති වෙලා තියෙනවා. හැබැයි ආත්ම සංඥාවේ මුලට ගියාම එතන අනාත්මයි. වස්තුවේ මූලයට ගියාම එතන අනාත්මයි. ඒක ශූන්‍යයි. ශූන්‍යතාවයේ නිසා වස්තු හට ගන්න පුළුවන්. ශූන්‍යතාවයේ නිසා මේ ලයිට් පත්තු වෙන්න බලන්න. ශූන්‍යතාවයේ නිසා ශූන්‍යතාවයේ තුලින් මේ සියල්ල පැන නගින්න පුළුවන්. සියල්ල නැති වෙන්නත් පුළුවන් ආය ශූන්‍යතාවයට. ශූන්‍යතාවයේ තුලින්ම පැන නගින සියල්ල නැවත ශූන්‍යතාවයටම ගමන් කරනවා. එතකොට අපේ මාර්ගය තමයි නැවත අපි ශූන්‍යතාවය කරා ගමන් කරනවා. මම කවුද කියන ගවේෂණයෙන් සිදු කරන්නේ කෙනෙක් හුවෑම එක තුළ මම කවුද කියන ගවේෂණයෙන් මෙහෙම නැවත එයා යාගේ ශූන්‍යතාවයට ගමන් කරනවා. ශූන්‍යතාවයට ගමන් කරලා ඉවර වුණාට පස්සේ ශූන්‍යතාවයේ අධ්‍යක්ෂක කෙනෙක් නැහැ. ඒ ගමන් කරලා ඉවර වෙද්දි ගමන් කරන්න අතුරුදහන් වීමමයි ශූන්‍යතාවය. ඒකයි කියන්නේ අපි කවුරු හරි දැන් මුලදී කිව්වට එන්න නිවනක් තියෙනවා කියලා අවසන් කරපු කෙනා දන්නවා නිවනක් නැති බව. නිවනක් අත්දකින්නෙකුත් නැති බව. නිවනක් නැහැ කිව්වම මේක වෙන අර්ථකින් ගන්න එපා මේ බොරු කියනවාද කියන එක. ඒක තමන්ගේ ඇතුළාන්තයට ඉන්ක්වයරි කරලා ගවේෂණයට ගිහිල්ලා ඒ අනාත්ම බව ප්‍රත්‍යක්ෂ කළාම ඉතින් අනාත්ම බව ප්‍රත්‍යක්ෂ කරන්නෙක් නැහැ. වෙන විදියකට කිව්වොත් පරම ශූන්‍යතාවය අත්දකින්නෙක් නැහැ. පරම ශූන්‍යතාවය කියලා අත්දකින්න ආරම්භණයකුත් නැහැ. අන්න ඒ මට්ටමට පරිවර්තන වෙනවා තමයි එයා ශූන්‍යතාවයටපත් වෙලා කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් ශූන්‍යතාවය කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් මෙහෙම අපි ලයිට් ටික දාලා තියෙනවා. මේ ශාලාවේ ලයිට් ටික මෙහෙම දාලා ඊට පස්සේ අපි හිතන්නේ මේ ලයිට් ඔක්කොම ඕෆ් කරනවා. ඕෆ් කරාම ඔක්කොම බ්ලැන්ක් කළුවර වෙනවනේ. මුකුත් පේන්නේ නැති වෙලා යනවනේ. එද සමහර අය ඉදනේ මුකුත් පේන්නේ නැතිවීම ලයිට් යෑම කළුවර වගේ වෙන්න ඇති ශූන්‍ය නෑ කළුවර තුලක් තියෙන ශූන්‍යතාවය. කළුවර බලන්න අපේ ඇතුළේ කළුවර තියෙද්දි මේ ලයිට් කළුවර නැති බව දන්න සිහිය තියෙන්නේ. ආය ආලෝකය ආවම ආලෝකයේ තියෙන බව සිහිය තියෙන්නේ. එතකොට බලන්න සිහිය ආලෝකයේ ඇති වෙද්දි නැති වුනේත් නෑ ආලෝකේ නැති වෙද්දි නැති වුනේත් නෑ. ආන්ගේ වගේ තමයි අපි අභ්‍යන්තර ශූන්‍යතාවයේ අත්දකිද්දී මේ අභ්‍යන්තරයේ අපි අපේ ඇතුළට ගිහිල්ලා අපේ ඇතුළේ ඉන්ක්වයරි කරලා අපි අපේ අභ්‍යන්තරික ශූන්‍යතාවයේ අත්දකිද්දී ඒ ශූන්‍යතාවය ඒක මේ ඇති වෙන එකක්වත් ඒක නැති වෙන එකක්වත් එහෙම දෙයක් නෙවෙයි. ඒ නැති වෙන්නේ සාපේක්ෂක. ලයිට් එක ඇති වෙනවා ලයිට් නැති වෙනවා. ආය අන්ධකාරයේ කිසිවක් නැති බව කළුවර තුලින් ආය ආලෝකය එනවා. හැබැයි අර අරමුණ නැති කරනවාම එන කළුවර නෙමේ ශූන්‍යතාවය කියන්නේ. ඒ ශූන්‍යතාවයේ තුල සවිඥානික බව තියෙනවා. ඒ දෙයක් නැති බවක් නැති බව දැන සිහිය තියෙනවා. ආන්ගේ සිහිය බවට පරිවර්තන වෙනවා අපේ ඇතුළ. ඒ සිහිය බවට පරිවර්තනයක් සිද්ධ වෙනවා. ආන්ගේ සිහිය බවට අභ්‍යන්තරය සිහිය බවට පරිවර්තනය වුණාට පස්සේ සිහිය කියන එක
සිහියෙන් ඉන්න කෙනෙක් නැහැ. සිහියක් තියෙනවා. සිහියෙන් ඉන්න කෙනෙක්, සිහිය පවත්වන කෙනෙක්, සිහියෙන් දකින්න දෙයක්. එහෙම දෙයක් නැහැ. හැබැයි ඒ සිහිය තුල සියල්ල පැන නගිනවා, සියල්ල නැති වෙනවා. අර නිකන් චිත්‍රපටි තිරේ ඉස්සරහා චිත්‍රපට දර්ශන පේනවා, දර්ශන නැති වෙනවා, ආයෙ බ්ලැන්ක් වෙනවා, ආයෙ ඒ ඔක්කොම තිරේ ඉස්සරහා වුණා, තිරේ වෙනසක් වෙන්නේ නැහනේ. ආන් ඒ වගේ කෙනෙක්ගේ අභ්‍යන්තර ශූන්‍යතාවයට ගමන් කරද්දී එයාට අර ඉස්සර අපි කලේ මේ සිහියෙන් හුස්ම දිහා බලන් හිටියා, සිහියෙන් කය දිහා බලන් හිටියා, සිහියෙන් සිතවිලි දිහා බලන් හිටියා. මේ වගේ බලන්න හිටියන් නිකන් නලල හරිය වගේ S2 මැද වගේ. S2 මැද වගේ මෙහෙම නලල මැදවන් වගේ අර S2 මැද තර්ඩ් අයි එක තියෙනවා කියන ආන් ඔය හරිය ඉඳලා නිකන් මෙහෙම බලන් හිටියා වගේ එකක් කරානේ. දැන් ඒ බලන් ඉන්නා කෙරෙහි බලනවා. බලන් ඉන්නාට අවදි වෙනවා. අන්න එතකොට ඒක නිකන් හරියට වෙන විදියකට කිව්වොත් අපි අර සිහියට අවදි වෙනවා වගේ වැඩක්. සිහියෙන් සිහිය දිහා බලනවා වගේ දෙයක්. අවදියෙන් අවදිය දිහා බලනවා. සිහියෙන් සිහියට අවදි වෙනවා. එතකොට මෙන්න මේ අත්දැකීමේදී මේක කවදාකද දැන් ඔබ සිහියෙන් සිහිය දිහා බලන්නකෝ. සිහියෙන් සිහියට අවදි වෙන්න. අවදියෙන් අවදියට අවදි වෙන්න. සතියෙන් සතිය දිහා බලන්න. අන්නේ ඒක ඔබට තේරෙයි. ඒක අපිට කවදාකවත් කරන්න බෑ. ඔළුව පැල්ලි දෙන්න ගන්න. ඒක කරන්නේ දැන් ඔබේ සිහිය දිහා සිහියෙන් ඉන්න කිව්වහම, සිහියෙන් සිහිය දිහා බලන්න කිව්වහම බලන්න මොකද වෙන්නේ කියලා. ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරන්න හදන එකම වෙහෙසක්. ඔළුව රිදෙනවා. දැන් සිහියෙන් ඕනනම් හොඳට සිහියෙන් මේ ඔබ වහන්සේ දිහා බලන් ඉන්න පුළුවන්. සද්ධාහන් ඉන්න පුළුවන්. මේ අවදියෙන් අවදියට අවදි වෙන්න කිව්වම, අවදියෙන් අවදිය දිහා බලන්න කිව්වම ඒක දෙකක් විදියට කරන්න බෑ. ඒක වෙනම මෙන්න සිහිය දිනවා, මෙන්න මං සිහියෙන් බලන් ඉන්නේ සිහියම තමයි. සිහිය වෙන් කරගන්න බෑ අපිට. ඒක මේ ඔබ්ජෙක්ට් එකක් සබ්ජෙක්ට් එකක් විදිහට මේ අත්දැකීමක් විදිහට දැන් හුස්ම නම් අත්දැකීමක් විදිහට බලන්න පුළුවන්. සිතවිලි අත්දැකීමක් විදිහට බලන්න පුළුවන්. හැබැයි සිහියෙන් සිහිය දිහා බලන්න ගියම කොහොමද ඒක? කොතනද බලන්නේ? මොකද්ද වෙන් කරන්නේ කොහොමද? අන්න එතකොට ආන්ගේ අත්දැකීමට අපි යද්දී සිහියෙන් සිහිය දිහා බැලීම, අවදියට අවදි වීම කියන එක අපිට තේරෙනවා. ඒක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක හිතන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒ ගැන කල්පනා කරන්නත් බෑ. ඒක හිතන්නත් බෑ. ඉතින් එතකොට අන්න ඒ වගේ දැන් මම එක උපමා කියන්නේ නැත. ඔයගෙන් ආයෙ හැඩයක් හදාගෙන ඔබ්ජෙක්ට් එකක් කරගන්න එපා නිවන කියලා කියන්නේ මේක කියලා. පරම ශුන්‍යතාවය කියන්නේ මේකල මේ ඔක්කොම අපි කියන්නේ මේ ඉඟි. එක ඉඟි දෙනවා මෙන්න මේ වගේ අත්දැකීමක් කියලා මේක. ඒක වචනෙන් කියන්න බෑනේ කොහොමත්. ඉතින් අත්දැකීමක් නැති තැනක් අත්දැකීමට දාලා කතා කරාදී බොරුවක් නේද? වචනෙන් කියද්දි කොහොමත් පරම ශූන්‍යතාවයට දාලා කතා කරන්නේ පරම ශූන්‍ය සුද්ධ ශූන්‍ය කතා කරන්න බෑ. මොකද සුද්ධ ශූන්‍ය කියන්නේ එහෙම අපිට ඉස්කෝලේ ගිහිල්ලා මේ අර දැන් අපි ඔය පාඩම් ඉගෙන ගන්න දැන් මේ දවස්වල පාඩම් කරන උපසම්පදා වගේ ඔය වගේ පාඩම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කියන්නේ කවදාකවත් සුද්ධ ශූන්‍යතාවයේ ඔබට කොච්චර පොත් කියුවත් සුද්ධ ශූන්‍යතාවයේ තේරුම් ගන්න බෑ. මොකද තේරුම් ගන්න හැම දෙයක්ම ඔබ නොවන දෙයක්. මම මේ කියන දෙක තේරෙනවද? ඔබ මොනවා හරි තේරුම් ගත්තනම් මේච්චර කල් ඔබ කියලා ඒ තේරුම් ගන්න ඔබ නොවන දෙයක් ඔබ කියලා තේරුම් අරගෙන. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. නැත්නම් බුද්ධ ආගමේ මමත්වය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම ගැන මොන විදිහකට හරි තේරුම් අරන් ඉන්නවනම්
ඒ තේරුම් අරන් ඉන්න හැම විදිහක්ම ඔබ නෙවෙයි බොරුවක්. මොකද ඒක තේරුම් ගත්ත කෙනයි ඔබ මිසක් ඒ තේරුම් ගත්ත දේ නෙමෙයි. තේරුම් ගත්ත මම කියන්නේ කවදාකවත් තේරුම් ගත්ත දේ ඔබ වෙන්නේ නැහැ. ඔබ මොන විදියට හරි තේරුම් අරන් ඉන්නවා නම් ඒ තේරුම් ගන්න ඉන්නේ තේරුම් ගත්ත දෙයට පිටිපස්සේ. ඊට පස්සේ පිටිපස්සේ ඉන්න කෙනා තේරුම් ගත්තා කිව්වොත් ඒ ඇත්තේ ආයෙ ඔබ ඉන්නේ ඊට පිටිපස්සේ. ඒ කියන්නේ ඔබට කිසි දවසක ඔබව තේරුම් ගන්න බෑ කියන එක. ඔබට කවදාකවත් ඔබව තේරුම් ගන්න බෑ. ඒක තමයි පරම සත්‍ය, පරම ශුන්‍යතාවාදය කියන්නේ. ඒකයි කියන්නේ නිවන කියලා එකක් නෑ කියලා. නිවන නෑ කියන එකෙන් අදහස් කරන්නේ ඔබට එහෙම කොච්චර try කරත් කොච්චර භාවනා කළත් මොනවා කරත් ඔබට නිවනක් අවබෝධ කරන්න බෑ. ඒ කියන්නේ වෙන විදියකට ආයෙ මං කියනවා තියෙන්නේ නිවන නිසා. තියෙන්නේ පරම ශූන්‍යතාවය නිසා. දැන් මෙහෙම හිතන්නකෝ මාළුවෙක් මුහුදේ වතුරේ ඉන්න මාළුවෙක් කල්පනා කරන්න මාළුවා වතුරේ ඉන්නවා නම් ඌට කවදාකවත් වතුර පොවන්න බෑනේ අපිට. ඌ වෙනම වතුර එකක් කියලා හොයනවා නම් පිස්සුනේ. ඒ කියන්නේ වෙනම කොහේ හරි වතුර තියෙනවා ඇති. මොකද මාළුවයි වතුරයි වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. උගේ ස්වභාවයෙන්ම වතුර. ඒක කවදාකවත් වෙන් කරලා ඌට මේ අත්දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ආන් ඒ වගේ තමයි මාළුවෙක් වතුරේ ඉඳගෙන ඌ වතුරේම පෝෂණය වෙවි ඌ කල්පනා කරන කවදා හරි මම ගිහිල්ලා මේ වතුර හොයා ගන්න ඕනේ වතුර කියන එක අත්දකින්න ඕනේ කියලා කවදාකවත් උඩ එක අත්දකින්න පුළුවන් දෙයක් නෙවෙයි ඌ තේරුම් ගැනීමක් කියන්නේ අන්න ඒකයි කියන්නේ ඒ පරම ශූන්‍යතාවයට යද්දි කවදාකවත් අපිට ශූන්‍යතාවය කියලා එකක් අත්දකින්නේ කවදාකවත් මේ ඒ කියන්නේ කවදාකවත් Tamanට තමන් තේරුම් ගන්න කොහොමවත් බෑ. තමන් තේරුම් ගත්ත කියන්නේ මේකේ මෙකැනිසම් එක තේරුම් ගත්ත කියන්නේ අනත්ත් බවට පත් වුණා. තේරුම් ගන්න අතුරුදහන් වුණා. තේරුම් ගන්න අතුරුදහන් වුණාම ඉතින් තේරුම් ගත්ත දෙයක් ආයේ කොයිද කද? ඉතින් තේරුම් ගන්නෙක් නැතුව තේරුම් ගත්තේ කවුද? ඒ කියන්නේ මේ පරම ශූන්‍යතාවයේ සොයාගෙන යන මාර්ගයේදී පරම ශූන්‍යතාවය කියන්නේ පරම ශූන්‍යතාවයේ සොයාගෙන ගියපු කෙනාගේ නැතිවීම. පරම ශූන්‍යතාවයක් නිවනක් සොයාගෙන ආපු කෙනා අතුරුදහන් වීම. එයා නැතිවීම. මිසක් හරියට අර ලුණු වලින් හැදිච්ච මිනිස්සෙක් මුහුදේ පතුල හොයන්න ගියාට පස්සේ මුහුදේ පතුල හොයාගන්න බෑනේ. ඒ මිනිස්සයා ඇදී වෙලා යනවානේ. ඊළඟ ලුණු වලින් හැදිච්ච මිනිහෙක් යනවා මුහුදේ පතුල හොයන්න පරම ශූන්‍යතාවය හොයාගන්න. එයා බහිනවා මාර්ගයකට හරියට මුහුදේ පතුල සොයනවා වගේ එයා බහිනවා නිවන සොයාගෙන. දැන් ලුණු වලින් හැදිච්ච මිනිහයා මුහුදේ පතුල හොයාගෙන යද්දී ඌට කවදාකවත් ආයෙ උඩ එන්න හම්බෙන්නේ නැහැ. ඒක පැන්න දවසල ඌදිය වෙලා යනවා. ඒක සොයන්න ගියපු එකාදී වෙලා යනවා. එයා අතුරුදහන් වෙලා අර සමස්තයට එකතු වෙනවා. සමස්ත ආයෙ සමස්ත මුහුද බවට පත් වෙනවා. මුහුද නම් ශූන්‍යතාවය කියන්නේ ඒකට පතුලක් නැහැ. පතුල කවදාකවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. පතුලක් කියලා හොයලා આવොත් එයා පතුල දැකලා නැහැ. එහා පතුල කියලා වෙන මොකක් හරි මැද කෑල්ලකට මේ මොකක් හරි මේ මොකක් හරි එකකට වෙන එකක් අහුවෙලා පතුල කියලා උඩ හම්බෙච්ච මොකක් හරි අර කියන්නේ අර මේවා තියෙන්නේ. මේ කරමල් නේ මොනවද මේ මොකද තියෙන හතු වගේ ඒ පරල්නේ පරලක් කියන්නේ මුහුද පරල් හොයාගෙන ඇවිල්ලා පතුල කියලා. හරි පතුල දැක්ක කෙනෙක් කවදාකවත් උඩ එන්නේ නැහැ. එහෙදිනද හරියට මේකට ඇවිල්ලා මේ කතාවේ පතුල හොයාගෙන ගිහලා නිවන හොයාගෙන ගිහිල්ලා මොක්ෂය හොයාගෙන ගියපු මිනිස්සෙක් කවදාකවත් ආයේ ගොඩ එන්නේ නැහැ. කවදාකවත් එයා හම්බෙච්ච මොක්ෂය ගැන කතා කරන්නේත් නැහැ. හැබැයි අලුත් දෙන් කෙනෙක්ට ගුරුවරයා කිව්වොත් එන්න නිවන අවබෝධ කරගන්න නිවන මෙහෙමයි කිව්වොත් එයා ඇත්ත දැනගෙන ඔහොම එකක් නැහැ කියලා කියන්න යන්නෙත් නැහැ. මොකද ඕන කෙනෙක් ගන්න වෙන්නේ එහෙම තමයි. මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙම දෙයක් කියලා මෙහෙම කියලා තමයි මේ මොකද ඒ කියන්නේ එයාට නිවන ඔබ්ජෙක්ට් එකක් විදිහට පෙන්වන්න වෙනවා. ලෝකේ සැප අතර උතුම්ම සැපේ හැටියට පෙන්වන්න වෙනවා. ඒතර නිවන
කියන එක පරම ශූන්‍යතාවය කියන එක ලෝකේ තියෙන උතුම්ම දේ ටිකන් Tamanට අවබෝධ කරන්න පුළුවන් දෙයක් විදිහට ගුරුවරයාට කතා කරන්න වෙනවා. එහෙම නැතුව කොහොමද ඒකට කට්ටිය ඇදලා ගන්නෙ දැලට දාගන්නේ මාළු ටික. මාළු ටික දැලට දාගන්න එක මාකටිං කරන්න ඕනේ. ඒක මාකටිං කරද්දී ඒක පුද්ගලයාට අත්දකින්න බෑ කිව්වට එහෙනම් මොකටද මේක අත්දකින්න එන්නේ? මේක අත්දකිද්දී අත්දකින්න කෙනෙක් නැත්තම් ඒ කියන්නේ රහත් වෙලා පාටියක් දාන්න කෙනෙක් නැත්තම් රහත් වෙලා සමරන්න කෙනෙක් නැත්තම් මොකටද රහත් බව? ඉතින් අපේ ඉන්නේම අපි මමත්වයෙන් සිතන්නේ තියෙන අපිට මොනවා හරි අපිට ඕනේ සූරලා ගන්න. කාගෙන් හරි ගන්න ඕනේ අපිට. මොකක් හරි අපි ලබා ගන්න ඉන්නේ. මොකක් හරි ලබා ගන්න ඉන්නවා මොකක් හරි ගන්න ඉන්නවා සූරලා ගන්න ඉන්නවා. එතකොට එහෙම මනසක් තියෙන කෙනෙක්ට ඉස්සෙල්ලාම මොක්ෂ මාර්ගයේ පෙන්වන්න වෙන්නේ ඔබ්ජෙක්ට් එකක් විදිහට තමයි. ආරම්භණයක් විදිහට තමයි ශූන්‍යතාවය පෙන්වන්න නිවන පෙන්වන්න වෙන්නේ ඔබට මාර්ගය වඩලා එන්න එකේ ලබා ගන්න පුළුවන් දෙයක් ඇටියට. හැබැයි කවුරු හරි ඒ ගුරුවරයාට කිව්වොත් මම මේක අත්දැක මේක අත්දැකලා ගුරුගෙන හරි. ඔහොම යන් ඔය මොකද ඔය කතාව ගෙවෙනකම්ම යන්න වෙනවා. අරක අත්දැක්කා කියනවා අර හාමුදුරු කෙනෙක්ට මේ ගැහණු කෙනෙක් භාවනා කරලා එයා දැන් ඊමේල් එවනවලු. මං හාමුදුරුවෝ මේක දැක්ක. ඉතින් උන්වහන්සේ මුකුත් කියන්නේ නැලවා. මං අරක අවබෝධ කළා. මෙන්න පරම ශූන්‍යතාවය අත්දැකලා ඒත් මුකුත් කියන්නේ නැලවා. ටික දවසක් ගියාට පස්සේ ඊමේල් එවන එක නතර වුණාලු. ඊමේල් එවන එක නතර වුණාට පස්සේ උන්වහන්සේ කාන්තාවගේ ගෙදරට ගියාලු. ගිලවලු දැන් මොකද ඊමේල් එවන්නේ නැද්ද කියලා. කිව්වලු දැන් ඉතින් කවුරු එවන්නද මොනවා එවන්නද කියලා. මොකක් එවන්නද කවුරු එවන්නද? ඒ වගේ තමයි අපි මුල් කාලේ මේ බලන්න මම මේ කියන එක අපි මේ ප්‍රැක්ටිස් එකේ මුල් කාලේ අපි පැය ගණන් සාකච්ඡා කරනවා. එළි වෙනකන් අනිත් අයට ෆෝන් එකෙන් බණ කියනවා. කියන්නේ ෆෝන් එකෙන් පණිවිඩය කියන අපිට ගොඩාක් අපි කාමරවල එළි වෙනකන් කතා කරනවා. යාළුවොත් එක්ක කතා කරනවා. ආයේ YouTube පේන්නේ ගෲප් වල Facebook එකේ එළි වෙනකන් වාද කරනවා. සංවාද යනවා. සාකච්ඡා කරනවා බලන්න කියන්නේ මේක මේ මැසේජ් එක මුල් කාලේ මතක ඇති ගොඩක් අයට කොච්චර අපි මේක කතා කරාද කොච්චර අපි මේක ගැන කිව්වද සාකච්ඡා කළාද එළි වෙනකන් කතා කරාද හින්න දේවල් මේක අර මුල් කාලේදී හැබැයි පස්සේ ඇත්තටම අපිට තේරෙන්න ගන්නවා මේක තේරෙන්න අපි නිශ්ශබ්ද වෙන්න පටන් ගන්නවා මං කියන්නේ අපිව ගොළු වීමක් හොය එකක් වෙනවා අපිව. එහෙම අපිට ලොකුවට එහෙම අර වගේ අර එළි වෙනකන් කතා කරන්නවත් එළි වෙනකන් කියන්නවත් එහෙම එකක් නැති වෙලා අපිව ගොළු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාට තේරෙන්න ගන්නවා දැන් තියෙන දේ තමයි ගොඩාක් කියෝන එක නෙමෙයි. දැන් මේ කතාව ඇහුවා ඒ කතාව ෆීල් වුණා දැන් සංසාරයක් අපි හිතන ඉක්මනට ඉවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් දේශනාව තේරෙනවා. හරි මොකද්ද කියන කතාව දේශනාව තේරෙනවා. කරන්න ඕනේ මොකද්ද කියලාත් අර ඒ වුණාට මට ඕනේ ඉක්මනට සිතේ පැටර්න් වලින් නිදහස් වෙන්න බෑ. මට අවශ්‍ය ඉක්මනට කියන්නේ දැන් මේ අපි ගෙවන්න හදන්නේ සංසාරයක්නේ. මම මේ ගෙවන්න උත්සාහ කරන්නේ සසරක් නිසා මේක මට ඕන ඉක්මනට දැන් අපි හිතනවා මොන කර්මයක්ද අප්පා මේක ඉවරයක් වෙනවනම් මෙච්චර බණ අහලා තියෙනවා මෙච්චර ප්‍රැක්ටිස් කරනවා තාම මේ මනසට අහු වෙනවා තාම මේ හිතන මේක ඉවරයක් නැද්ද කියලා අපිට වෙලාවකට හිතනවා මේක ඉවරයක් වෙන්නේ නැද්ද එහෙම කරන්න බෑ අන්න ඒක තමයි වැඩි අහන්න පුළුවන් ගොඩක් ඕන තරම් එළි වෙනකන් උනත් YouTube එකේ හරි අහන්න පුළුවන් ඇහුවට අපිට ඕන ඉක්මනට සසර ඉවර වෙන්නේ අපි එක එක්කෙනාගේ. ඒකට යම් කාලයක් ගන්න. ඒක හරියට අයිස් කැටයක් අවුවේ තිබ්බට අපිට ඕනකට පටාස් ගාලා වාස් වෙලා අතුරුදහන් වෙන්නේ නැහැ. ඒකට යම් ටයිම් එකක් ගන්නවා. ඒ කියන්නේ යම් කාලයක් අරගන්නවා. හරි දැන් මැසේජ් එක දැනුණා. දැන් දේශනාව ඇහුවා. දැන් පණිවිඩේ හදවතට දැනුණා. හදවතට පණිවිඩේ දැනුණාට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මගේ හදවතට මේ පණිවිඩේ මේ මැසේජ් එක දැනුණාට පස්සේ දැන් ඇතුළ මිය යන්න ගන්නවා. තමන්ට තේරෙනවා තමන්ගේ ඇතුළ දැන් මිය යාමක්. ඒ කියන්නේ තමන්ගේ ඇතුළ මේ තේරෙනවා මේ
මොනවා කළත් තමන්ගේ පිටිපස්සෙන් ඒ ඇබ්බැහිට වඩා ලොකු පවර්ෆුල් දෙයක් තියෙනවා මොකක් හරි. මනසේ ඇබ්බැහි පුරුදු රටාවට පිටිපස්සෙන් හරියට මොකක් හරි ලොකු දෙයක් තියෙනවා. ඒ ලොකු දෙයට හැඩයක් නැහැ. ඒ ලොකු දේ ගැහැණියෙක්ද පිරිමියෙක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙන්නේ නැහැ අපේ පිටිපස්සේ තියෙන මේ මොකද්ද මේක. මට කවදාකවත් ඒක තේරුම් ගන්නත් බෑ. ඒක තමයි වැඩි. ඒක මට කවදාකවත් හිතලා තේරුම් ගන්න බෑ. ඒ මගේ මොකද්ද තියෙන්නේ? මොකද්ද පිටිපස්සේ? මොකද්ද බලයක්ද? ඒක එනර්ජි එකක්ද? ඒක ශක්තියක්ද? ඒක ශූන්‍යයක්ද? මොකද්ද කියලා අපිට ඒක විග්‍රහ කරගන්න බෑ. හැබැයි මාව ඒකට ඇදෙන ගතියක් තියෙනවා. මොනවා මේ නිකන් අර මෙහෙට අදින්න ගියත් මොනවා try කරලා මේ පැත්තට මෙහෙම ඉස්සරහට බන්ධනයක් හදන්න ගියත් ආයතන හයෙන් මෙහෙම බලලා අහලා මෙහෙම මාව ඉස්සරහට දාන්න ගියත් මොකද්දෝ බලවේගයක් තියෙනවා. ඒ බලවේගේ අදින ඉස්සරහට දාන ප්‍රමාණයට මෙහෙම පස්සට අදිනවා. ඉස්සරහට යන ප්‍රමාණයට මෙහෙම පස්සට ඇදිල්ලක් වෙන්න ගන්නවා. නැගිට නිදිද? දැන් ඔළුව ගහන් ඉන්න එපා. දේශනා අපි දැන් නිදි කියලා. දැන් ඉන්නයි නැගිට ඕන. ඉතින් එතකොට අපි මේ අපිට තේරෙන්න පටන් ගන්නවා අපේ ඇතුළ මේ විදිහට මට දැන් මේ පැත්තට මෙහෙම අදින්න ඕනේ. මේ පැත්තට මෙහෙම දාන්න ඕනේ හිත. මේ පැත්තට රූප බලන්න ඕනේ, ශබ්ද අහන්න ඕනේ, විඳින්න ඕනේ පංචක. හැබැයි විඳිනවට වඩා බලවේගයක් තියෙනවා ඇතුලේ. මෙහෙම නිකන් ආපස්සට අදිනවා. හැබැයි ආපස්සට අදින්නේ කවුද කියලා දන්නේ නැහැ. ඒක තේරුම් ගන්නත් බෑ. ඒකත් එක්ක එකතු වෙන්න විතරයි පුළුවන්. ඒක එක්ක එකතු වෙද්දී එකතු වෙච්ච කෙනෙක් නැහැ. අන්න ඒක තමයි. ඒක එක්ක එකතු වෙන්න එකතු වෙච්ච කෙනෙක් තේරෙන්නේ නැහැ. එකතු වෙච්ච තැනක් තේරෙන්නේත් නැහැ. ඒ කියන්නේ හරියට නිකන් කිසිම බලයක් නැති දෙයක් තුල කිසිම හැඩයක් නැති බලයක් නැති ස්වභාවය තුල සියලු බලය තියෙනවා වගේ. සියලු ශක්තිය තියෙනවා වගේ. එතකොට තේරෙනවා අර ඉස්සරහට ආදින හිත දුර්වලයි. එයාගේ එනර්ජි නැති වෙන. එයාට පවර්ස් එකක් නැහැ. අර පිටිපස්සේ තියෙන දැනෙන අනත්ත් ස්වභාවයේ ශූන්‍ය ස්වභාවය අතික්‍රමණය කරන්න. මම කොච්චර try කරත් බැඳීමක් හදාගෙන plan එකක් ගහගෙන කොහොම ඉන්න කියලා හරි ඒ කියන්නේ යා සුදුසුකම් ලබාගෙන ඇවිල්ලා තියෙනවා. එයා සසර කැපවීම කළා තියෙනවා. ඒ කියන්නේ එයාට මේක පටස් ගාලා සෙට් වෙනවා. හැබැයි ඒකට ඉතින් අර සසර පින තියෙන්න ඕන. ඒ සසර කැපවීම කරලා සහ යාගේ ජීවිතයේ වටිනම අවස්ථාවල් එයා වටිනම දේවල් දමලා ගහලා එයා ඒකට කැප කරලා තියෙනවා. එතකොට අර ලක් එකට වගේ අර ඇතුලේ පිටිපස්ස ස්වභාවය බලවත් වෙනවා. අර ඒ මනසෙන් පිටිපස්සේ ස්වභාවය ඒක තමයි කිව්වේ. ඒකට අපිට කියන්න බෑ. ඒක හරියට තේරෙන්නේ නැහැ. ඒක මොකද්ද කියන්නවත්. ඒක හැඩයක්ද ඒ ඇත්තටම ඇහුවොත් මොකක්ද ඒක කියලා ඒක දන්නේ නැහැ. ඒකට මේ ලාවර්ස් කියන්නේ ලාවර්ස් එකයි කියන්නේ ඒක තාවුව කවදා කවුරු නිර්මාණය කළාදයි නොදනිමි කීමට නොහැක. ඒක කවුද නිර්මාණය කළේ? ඒක කවුද මේ අපිව අදින්නේ පිටිපස්සට? කවුද මේකේ රඳවලා තියවන්නේ මෙච්චර? අපිට තේරෙන්නේ නැහැ. සහ ඇත්තටම මම මොකට ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. දැන් ඔබම කල්ප ගන්න ඔබ මෙහි ඇත්තට මොකටද ඉන්නේ කියලා ඔබ දන්නේත් නැහැ. මොකටද ඔබට ඒ කියන්නේ ඔබට ඉන්න ඕනක මොකුත් නැහැ. ඔබට යන්න ඕනක මොකුත් නැහැ. ඉන්න ඕනකමක් කියලා මොකට ඉන්නවද කියලා තේරෙන්නේත් නැහැ. මොකටද මේවා කරන්නේ කියලා තේරෙන්නේත් නැහැ. ඒ වුණාට යන්න ඕනක මොකුත් නැහැ. යන්නවත් එහෙම බලයකුත් නැහැ. ලොකු එනර්ජි අර ඒ එන සිටිවිල්ලට ලොකු එනර්ජි ලොකු වේට් එකක් දීලා පනින්න එපා අපි හා පැත්තට. ඒ එන සිටිවිල්ල එහෙම එනර්ජි එකක් නැහැ. අර යන්න ඕන කියලා ආවත් සමහරට ඒක පන්නන්න තරම්. අර එතකොට තමයි අපිට තේරෙන්නේ නැත්තේ අපිට මොකද උනේ කියලා. ඒක තමයි ලාවර්ස් මෙතන කියන්නේ. ඒ කියන්නේ මේ
ඒ පිවිසෙන්න තාවෝ ප්‍රකටව නොපවතින නමුත් සෑම තැන්ම ඇති ධර්ම දෙක. කියන්නේ ප්‍රකටව නෑ ඒ. අපිට මේ අත්දැකින දේ අපිට මේ ඇතුලේ දැනෙන අත්දැකීම ඒක මේ මෙහෙමයි කියලා කාට හරි මෙහෙම පෙන්වන්න බෑ. ඒක එහෙම මේ අත්දකින්නෙක් තුලින් එන එකකුත් නෙමෙයි අත්දැකීමත් තුලින් එන එකකුත් නෙමෙයි. හැබැයි ඒක මෙහෙම මේ බ්ලැන්ක් කියලා මොනවා හරි මේ කොටු කරපු පොඩි මේ හිස් කෑල්ලකුත් නෙමෙයි. ඒක මොනවා හරි මේ හිස් කියලා ඒක සමස්තය තුල පැතිරලා තියෙන්නේ එහෙම තමයි. මුළු සමස්තය තුලම තියෙන තාවව තමයි. හැම තැනම තියෙන්නේ ඒක තමයි. එක පැත්තකින් ඒකේ ශූන්‍යයි කිව්වට මමත්වයේ අනත්තයි කිව්වට හැබැයි සමස්තය සමග නිකන් එකතු වීමක් වගේ. සමස්තය සමග ඒකාත්මික වීමක් කෙනෙක් නැතුව එකතු වීමක්. වගේ අත්දැකීමක් දැන් Taman ලබනවා. ඒතර එකයි කියන්නේ මේක මේ. නමුත් ආවෝ ප්‍රකටව නොනවතින නමුත් සෑම තැන්මෙදි ධර්මතාවය. ඒ ඉස් බව නිමාවන්නේ නැත. පතුලක් නොමැති තරම් ගැඹුරුය. හැබැයි මෙන්න මෙතනදී අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. මේ අත්දැකීම අපි ලබද්දී මේක ලාවර්සෝ කියන්නේ පතුලක් නොමැති තරම් ගැඹුරුයි කියලානේ. ඒ කියන්නේ අපේ ඇතුළට මේ ශූන්‍යතාවයේ අත්දැකීම මොකක් හරි පිනකට සෙට් වුණොත් මොකක් හරි පිනකට ඒ කියන්නේ සසර මේක වඩලා සසර කැපවීම කරලා ඒ වෙනුවෙන් ජීවිත පූජා කරලා ඒ වෙනුවෙන් තමන්ගේ සියලු දේවල් තමන් අතහැරගෙන මේ ලෝකෙ උතුම්ම දේ වෙනුවෙන් තමන්ට අයිති සියල්ල තමන් කැපවීම කරලා තියෙනවා. ඒකට මොකද වෙන්නේ? ඒක මට නම් දෙන එක පිනකට වගේ සෙට් වෙන එකක්. ඒක ලක්ෂ ගණන් සෙට් වෙනවා. දැන් මට මතකයි දැන් ඔය මේ හදන්න යද්දිත් මට ඒ භාවනා ගුරුවරයා කිව්වේ මේක ගොඩාක් මිනිස්සු වෙන තැනක් නිර්මාණය කරන්න එපා. අර ට්‍රිප් යන අය අර බලලා යන්න එහෙම තැනක් හදන්න එපා. මොකද ඒක ගොඩාක් එකතු වුණාට වැඩක් නැහැ. මොකද අර ඒ ටිකයි ඉන්නේ මේකේ සීල් එක ගහපු කට්ටිය. ඒ ටික එකතු වුණාම ඇති. අර වගේ ලොකු අර දහස් ගණන් බස් වලින් ඇවිල්ලා බලලා ආදර්ශරන් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකට තියෙනවනේ ඕන තැන. ඒක පහත් කරන්නේ අපි ඒකට තියෙන. හැබැයි අපි නිර්මාණය කරද්දී අර පිරිස වෙනුවෙන් අර සුළුතරයක් ඉන්නවා විශ්වයේ. කියන්නේ හරිම සුළු කොටසක් ඉන්නවා. ඒ සුළු කොටස එවලා තියෙන යාලේ අවශ්‍ය පාරමිතා පිරීලා අවශ්‍ය කරනම කැපවීම මේ වෙනුවෙන් කරලා සුදුසු ටික දෙනෙක් ඉන්නවා. අන්නේ පිරිසට අපි නිර්මාණයක් කරමු. ඒ නිර්මාණය කරද්දී එතකොට අපි ටාගට් කරන්නේ කොයිලාකවත් අර බහුතරයක් නෙමෙයි. හැබැයි බහුතරය අතරින් තමයි එන්නේ ඉතින්. ඒ වුණාට අපි ප්ලෑන් කරද්දී අපි තේරුම් ගන්නවා මෙන්න මේකේ කොහොමද මේකට ආපු හරිම සුළු පිරිසක් ඉන්නවා. ඒ සුළු පිරිසට මේක වදිනවා ඇතුළට. වැඩේ තියෙන එක වැදුනහම ගැලවෙන්න බෑ. එයා ගැලවිලා යනවනම් සමහරට එයා මේකට ආපු කෙනෙකුත් නෙමෙයි. ඒ කියන්නේ මට තේරෙන්නේ දැන් අර මම කියන්නේ අයිස් කැටේ කතාවක්. මේක අයිස් කැටේ එළියේ තියලා තියන්න ඕන කියලා ඒ වගේ මේක දැනුණාට මේ දේශනාව දැනෙනවා මාර්ගේ තේරුණාට සමහර අයට මේක ඉවර කරගන්න බෑ. මොකද එච්චර ඉවසිල්ලක් නැහැ. ඇයි මේක අහලා නිකන් ඉන්න බෑ මුකුත් නොකර හරි දේශනාව අහලා කියන්නේ ගුරුවරු මාරුවත් රැතැම්ම කියන්නේ මෙහෙම මාරු කරනද එක දිගට යා මෙහෙම යන්න ඕනේ. දැන් සමහර අය මට මතකයි ඔය දැන් අපිත් එක්කම එකට භාවනා කරපු හාමුදුරුවෝ යාලා මේක දැනෙන්න ගත්තා පොත් ලියන්න ගත්තා පොත් ලිව්වා ඊට පස්සේ ඔන්න මාස කිහිපයක් ගිහිල්ලා බලද්දි කසාද බැදලා දැන් ළමයිනුත් හම්බෙලා. ඒ වගේ සමහර කට්ටියට අර මේක දැනුණාට මේ කතාව ෆීල් වුණාට සමහර අයට ඉවසීමක් නැහැ මේකේ එන්ඩ් එක එනකන් ඉන්න. මොකද මට අවසන් කරන්න බෑ මේක. ඒක අවසන් වෙන්න දෙන්න ඕනේ මේ සසර අපේ ඇතුලේ. සසර අපි තුලින් අවසන් වෙන්න දෙන්න ඕනේ. අර අයිස් කැටේ අපිට ඕන ඉක්මනට දිය කරන්න බෑ. ඒක දිය වෙවි වාෂ්ප වෙන්න. එතකොට ඉතින් අර ඉවසපම් පපුව කියලා තෙල් ටිකක් ගහගෙන ඉන්න ඕනේ. ආන් අර ඉන්න බැරිකමක් අපේ ආසේ කඩි කුලප්පුවක් තියෙනවා. අපිට ඕනේ මේක අහලා අද සමහර අය එන්නේ හඳුර ටක් ගාලා මහාන කරන්න කියලා. මං හොද්දට හොයලා දිනන කල්ලබල වෙලා ටක් ගාලා වරම අපි වෙන කොහේ හරි ගිහලා මහාන වෙලා හරි එන්නම් කියලා එන අය ඉන්නනේ. එයාලා ටක් ගාලා යනවා. ඒ මොකද එයාලා මාර ඇතුලේ කුලප්පුවක ඉන්නේ. අර නිවනත් කුලප්පුවෙන් දකින්න ඕනේ.
බැලුවා දඩබඩ ගෑවා අප්පුවට යන්නේ ගියා. එහෙම මහන වෙලා එන බලන්නකො එහෙම සමාහට එහෙම හදිස්සියට ආපුවයි හදිස්සියටම යනවා. හදිස්සියටම යනවා අර මොකද එයාලට එච්චර රැදෙන්න ඉවසගෙන ඉන්න බෑ. එච්චර ඉවසීමේ කාලේ අන්නේ වගේ මට තේරෙන්නේ මේක තේරුණාට පස්සේ තේරිච්ච මිනිස්සයා මේ කතාව දන්නවා දැන් හරි දැන් මේ දේශනාව ඇහුවා. දැන් ඉතින් මේ ගුරුවරු මාරු කරලා තැන් එහෙම නෙමෙයි දැන් මට මේක දැනෙන්න බලන්න දැන් මේකත් එක්ක ටික ටික වයසට යන්න ඕනේ අපි. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ බණ අහන්න එපා එහෙම එකක් නෙවෙයි. වෙන භාවනා මධ්‍යස්ථානකට යන්න එපා කියන එකක් නෙවෙයි. හැබැයි අපිට මේක දැනුණා නම් ඒ දැනුණාට පස්සේ අපි අපේ හදවතට මේක ෆීල් වුණා නම් අපි පොඩ්ඩක් නතර වීමක් තියෙන. මෙතන තව මේ ඩේටා එකතු කිරීම එකක් නෙවෙයි. හැබැයි ආධ්‍යාත්මික ලෝකේ රස විඳින්නට කමක් නැහැ. අපි මේකට තාව කරනවා ඒ භගවත් ගීත කරන රස විඳිනවා. හැබැයි අපි එහෙම මේ කුලප්පුවක අම්මෝ මේක කර ගැහුවේ නැත්තම් නිවන නැති එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. අපි හරි මේක දැන් අපිට ෆීල් වුණා නම් දැනුණා නම් අපි ටිකක් අපි මේක ඉවසගෙන ඉන්නවා. ඉවසගෙන ඉද්දී ඉවසන් කියන්නේ ඒක මේ බාමාරු වෙන්නේ මේ අපි ඔය කියන වැඩක් කරගෙන ඒ දාට තියෙන දේ කරගෙන නිකන් කුලප්පු වෙන්න යන්නේ නැතුව ලෞකික මිනිහෙට මේක ආත්මාර්ථකාමීතුන්ට මෙච්චර ඉන්න බෑ. එයාලා කියන බෑ අපි යන්න පොඩ්ඩක් ගිහිල්ලමුද පොඩ්ඩක් බලලමුද පොඩ්ඩක් කියලා. එයාලට අර මේක ගෙවෙනකන් ඉන්න බෑ. ආයෙ ගිහිල්ලා මඩේ දාගෙන අචොර කරගෙන ආයෙ ඉතින් ඇවිල්ලා ඉන්නවා. ඉතින් හොද මඩේ දානවා කියන්නේ. හොදනවා මඩේ මේක මේ සෝදගත්ත පාර ඕමක ඉවර වෙලා යන්න දෙන්නේ නැහැ. ආයෙ මොනවාරි හොට පට ගොඩක් දාගෙන ආයෙ ප්‍රශ්න කෝටියක් දාගෙන ආයෙ මේක අවුස්සෝගෙන ආයෙ මේක මඩ කරගෙන ජරා කරගෙන ගාගෙන ඉතින් ආයෙත් ඉතින් පටන් ගන්නවා නෑනේ ආයෙ හාඳුර හරියට මේ පාරේ ඉන්නවා කියලා ඉතින් අර එක පාර මේක ඉවර කරගෙන යන්නේ නෑ. يعني එක තැනකින් මේක ඉවර වෙන්න දෙන්නේ නෑ. ආන් එක තමයි වැඩේ තියෙන්නේ මේ ශුන්‍යතාවය ගැන බණ අහන්න පුළුවන්. දේශනාවල් අහන්න පුළුවන්. හැබැයි ශූන්‍යතාවයේ බවට පරිවර්තනය වෙලා අවසන් වෙන්න අපිට ඕන ඉක්මනට බැරි බව අපි තේරුම් ගන්න. ඒකට යම් ආකාරයක කාලයක් ගන්නවා. ඒ කාලය තුල සමහර විට සමහර වෙලාවට ඔබට හමු වෙන ගුරුවරයා අර නන්ද කුමාරයාට කලා වගේ කරන්නත් ඉඩ තියෙනවා. දැන් අර නන්ද කුමාරයාට බලන්නකො යාගේ සතුටම දවසනේ ඔක්කොම ටික අතහැරපන් කිව්වේ. ඒ කියන්නේ නන්ද කුමාරයාගේ වෙඩින් එක දවස. ජනපද කල්යාණි බඳින දවස. එහෙනම් ලව් එකේ ඉඳලා තියෙන්නේ. එහෙනම් පට්ට ලව් එකේ ඉඳලා බඳින දවස. මහානකමක් ගැන මෙලෝ අදහසක් නැහැ. මහානකමක් ගැන කිසිම අදහසක් නැහැ. මහානකමක් ඕනෙත් නැහැ. මහානකමක් ගැන අදහසකුත් නැහැ. අනික රජකම ලැබෙන දවස අභිෂේක කරන දවස. රටේ ජනාධිපති කෙන රජකම ලැබෙනවා. වෙඩින් එක තියෙනවා. මේ ඔක්කොම තව මොකක්ද තියෙන්නේ? වෙඩින් එකයි රජකමයි ඔටුනු පැලඳීම මේ ඔක්කොම තියෙන දවසේ බුදුහාඳුරෝ කියලා පාත්‍රිලා යන්න මාත් එක්ක. ඒ වුණාට ඇතුලේ අර පින තියෙන කෙනෙක්නේ. අර පින තියෙන කෙනෙක් නිසා බෑ කියා ගන්න බැරි වුණා. ඊට පස්සේ නිකන් ඇහුවා මහාන වෙමුද කියලා. ඒත් බෑ කියා ගන්න බෑ ඇතුළට දැන්. ඒ තමයි ලක්ෂය. බෑ කියා ගන්න බෑ ඇතුළට. ඒ කියන්නේ අර වචන වෙන කියන්නේ ඒ වචන අතික්‍රමණය කරන්න බෑ. අර සීල් එක ගහලා එවපු කෙනේ. ඒ නිසා වචන හෙද්දි බෑ කියා ගන්න බෑ. මේ පැත්තේ ආසම කරන දවස ඔටුනු පැල්ලදීම රාජාභිෂේකයේ වෙඩින් එක ඔක්කොම තියෙන දවස ඔක්කොම තියෙද්දි ඔක්කොම දමල ගහලා වරෙන් කියනවා. එනවද කියලා අහනවා. දමල ගහලා වරෙන් කියද්දි කරගන්න දෙයක් නැතිකමට ඇතුලෙන් ඉඩ දෙන්නේ නැහැ. ඒකට විරුද්ධ වෙන්න. ඇතුල ඉඩ දෙන්නේ නැතිකමට. කා කිව්වා. අන්න ඒ වගේ එකක් තමයි මට දැනෙන්නේ. ඒ පාත් එකේ යද්දි අපිට හිතා ගන්න බැරි තරම් අපි ඒකට කැපවීම කරන්න වෙනවා අපිට. ඒ කියන්නේ අපි ගොඩාක්ම සතුටු වෙන දේත් අපි ඒ වෙනුවෙන් අත්හරින්න වෙනවා අපිට. අපි දන්නේ මොකක් වෙනුවෙන්ද අපි මේ අතහරින්නේ මේවා කියලා. මෙච්චර සැප ජීවිතේ මෙච්චර හොඳ ජීවිතේ මොකක් ලබයි අපිට තේරෙන්නේ නැහැ එන්නේ මොකද්ද කියලා. කියන්නේ සමහරකින් අහන්නකො මොකටද මහවුන කියලා දන්නේ නැහැ. ඇයි බානුනේ කියලාවත් දන්නේ නැහැ. උපසම්පදා වෙන්න කියන ඒක දන්නෙත් නැහැ. දැන් උපසම්පදා වෙන්න කියන මොකට උපසම්පදා වෙනවද කියලා තේරෙන්නෙත් නැහැ. හැබැයි මොකද්ද හදවතට බෑ කියා ගන්න බෑ. හදවතේ තියෙනවා
එක දැනකට මම දන්නෙත් නෑ එක අමාරුව ගන්න මහාන වෙන්න එදත් බෑ කියා ගන්න බැරි වුණා. දැන් උපසම්පදා වෙන්න කියලා ආරාධනා කරන ඒත් බෑ කියා ගන්න හයියක් නෑ ඇතුළට. බෑ කියා ගන්න බෑ. හැබැයි මොකට වෙනවද? ඕකේ එන්ඩ් එකේ මොකද්ද තියෙන්නේ දන්නේ නැහැ. උන්වහන්සේ කියන ඕකේ තියනවලු මාර්ගයක් කියනවා. ඕකේ මොකද්ද එකක් තියෙනවා කියලා මට තේරෙන්නේ නැහැ. ඒත් අර බෑ කියන්න බෑ හදවතට. ඒ අර ඒක ඇතුලේ දැනෙනවා. පන්නන්න බෑ ඒක. අපි කියන්නේ දෝහි වෙන්න බෑ කියලා. වචනේට පිටුපා ගන්න බෑ. වචනේට දෝහි වෙන්න බෑ. අන්න එතකොට මොකටද මහාන වෙන්නේ කියලා දන්නෙත් නැතුව මොකටද මේ උපසම්පදා වෙන්නේ කියලා දන්නෙත් නැතුව මොකද්ද ඒකේ අස්සේ දන්නෙත් නැතුව මෝඩෙක් වගේ හා කියනවා. ඒක මෝඩෙක් නේද? මොකද්ද කියලා දන්නෙත් නැත්නම් ඕකේ එන්ඩ් එක මොකද්ද කියලා දන්නෙත් නැහැ. අවසානයේ ඔක කොතෙන්ට ගෙනියනවද කියලා දන්නෙත් නැහැ. ඒ වුණාට මෝඩෙක් විදියට හා කියනවා. ඉතින් ඒක තමයි මෝඩකම තමයි සසරි සද්දා ඥානය. එයාගේ ඒන මෝඩකම තමයි ප්‍රඥාව. අපි මම හොඳට විශ්ලේෂණය කළා මම නම් බෑ කියන එක තමයි පට්ට මෝඩකම. එයා හිතනවා යාට එන්ඩ් එක තේරෙනවා කියලා. එයා එන්ඩ් එක තේරෙන්න එයා තීරණයකට ගන්න යන්නේ. ඒ වුණාට සස ඥානයේ තියෙන කෙනා දන්න එන්ඩ් එක දන්නේ නැහැ. ශුන්‍යතාවයේ අපි දන්නවා නම් එතනත් පුද්ගලත්වයක් තියෙනවා. මේ කොහෙටද ගුරුවරයා ගෙනියන්නේ? මොකද්ද මේ කරන්න කියලා අපි දන්නවා නම් ඒක ඇත්තටම එයා දන්නේ නැහැ. මොකට ගෙනියන්නද මේ හදන්නේ? කොහෙට ගෙනියන්නද මේ හදන්නේ? මොකටද මේ මෙච්චර අවුස් මොටිවේෂන් කර මේව කරවන්නේ? ඒ වුණාට ඇතුලේ අර ද්‍රෝහි වෙන්න බැරි තරම් භක්තියක් තියෙනවා. ද්‍රෝහි වෙන්න බැරි තරම් ශ්‍රද්ධාව ඇතුලේ තියෙනවා. ශ්‍රද්ධාව ඇතුලේ තියෙන හින්දා, භක්තිය ඇතුලේ තියෙන හින්දා එයාට මුකුත් කර කියා ගන්න බෑ. නන්ද කුමාරට ඒක නුනේ. නන්ද කුමාරයාට ඒක වෙන්න ගත්ත කරගන්න දෙයක් නෑ. මොකද තේරෙන්නේ නැහැ මහාන වෙන්න ඕනෙක මොකුත් නෑ. ඒ වුණාට අර සසරදී අර පිනත් එක්ක ආපු කෙනෙක්. කැපවීම කරලා සුදුසුකම් කරලා ඒකනේ බුදුන් වහන්සේ යන්නේ සුදුසුකම් තියෙන කෙනා. දැන් ඒක බලන්නකො දැන් මේ මාර්ගයේ දුරට ගිය මුල් කාලේ වගේ නෙමෙයි අපි වුණත් ඒ මාර්ගයේ අඳුරකට ගියාට පස්සේ අපිට උනත් සමහර අය ඉස්සරහදී අපි ගැඹුරු ධර්මයේ කියවෙනවා. සමහර අය ඉස්සර අපි બ્લોක් වෙලා කෑවද තේ එකක් දෙන්නද තේ එකක් බීලා යන්න එන කියලා ඔච්චරයි. අපිට ඒ කියන්නේ අපිට දෙන්නවා අපි අතින් කියවෙන්නේ නැහැ ඒක. තේ එකක් බොමුද කියලා අහන ඔය විහිළුවක් කරලා ජෝක් එකක් කරලා ආතල් එකක් අරගෙන ඔය ෆන් එකක් අරන් ඉවර කරන එච්චරයි. එතනින් එහා දෙයකට හાર્ට් එක ඕපන් වෙන්නේ ඒ හැබැයි ඒ උනාට සුදුසුකම් තියෙන කෙනෙක් ආපු ගම අපිත් දන්නේ අපි අතින් ඕපන් වෙන්න පටන් ගන්නවා. අපි දන්නේත් නෑ වචන එළියට එන්න පටන් ගන්නවා. කියවෙන්න ගන්නවා අපිට වෙලාව තේරෙන්නේ නෑ. එයාට වෙලාව තේරෙන්නේත් නෑ. එයාට වෙලාව තේරෙන්නේත් නෑ අපිට වෙලාව තේරෙන්නේත් නෑ. ඒ කියන්නේ මමයි අය එකක් වෙලා වගේ හරියට. දෙන්නම එකක් වෙලා වගේ කියවෙන්න ගන්නවා. කියනවා ඒවා සමහරට අපිත් කියවෙන අපිත් අහන පළවෙනි වතාව. මම කියන එක මේ මම අහනවා පළවෙනි බණ මේ ඇතුලෙන් එන එක. ඒක කොහෙට කනෙක්ට් වෙලා කියනවද කොහෙන්ද මේවා එන්නේ? හරියටම ඒක ගැලපෙන එක. අන්න ඒ වගේ එකක් තියෙන අපිට. ඒ වැඩේ තියෙන අන්න එහෙම එකක්. ඒ කියන්නේ එන්න අපි නිහඬ වෙන්න ගන්නවා. එන්න නිශ්ශබ්ද වෙන්න ගන්නවා. ඒ කියන්නේ අඩුම ගානේ කාමරේ ඉන්න කෙනා එක්කවත් ධර්මේ කතා කරන්න දෙන්නේ. මොනුන් දැන් කතා කරොත් අයිවාර කරේ ඕපයක් තමයි ඉතින්. මොනවා කතා කරද පරම ශුන්‍යතාවය ආදේ කියන්නේ. තේ එකක් බීලා ඉන්නේ නැතුව නූඩල්ස් එකක් හදලා කන්නේ නැතුව ඔය නූඩල්ස් එක කාලා හදලා ඔය තේ එකක් බීලා ඔයගේ කතා කරන්න නැලෙන්නේ. ඒ කියන්නේ මුලදී තමයි කාමරේ නිදියන්නේ නැතුව සාකච්ඡාව යන්නේ. පස්සේ එයත් නිහඬයි මෙයත් නිහඬයි. තේ එකක් හදලා බොනවා. මොකද එයාට කියන්න දෙයක්වත් නැහැ. අරයට කියන්න කතාවකුත් නැහැ. මේකේ කතාව ඔක්කොම පච කියලා දන්නවා. මොකක් කරත් ওই ශුන්‍යතාවයේ විඳිල්ලක් කියලා දන්නවා. ඒ නිසා ඉතින් තේරෙනවා ඒ දෙන්නට කියව ගන්න දෙයක්වත් නැහැ. ඒ දෙන්නට මහා මේ දර්ශන කතා කරන්න දෙයක්වත් නැහැ. ඒ වගේම කවුරු ආවත් අර හැමෝම ඉස්සරහා ඕපන් වෙන්නේත් නැහැ. සමහර අය ඉස්සරහාදී නිකන් ගලන්න ගන්න. එතකොට ඒක මේ අපි කියන්නේ අන්න ඒ වගේ දෙයක්. අන්න ඒ වගේ ඒක අපි හිතලා කරන දෙයක් නෙවෙයි. අපි මේ ජජ් කරන්නේ මෙයා ඇවිල්ලා තියෙන අවබෝධ කරන්න, මෙයා අවබෝධ නොකරන්න එහෙම ජජ්මන්ට් නැහැ. ඇවොත් එහෙම වාසි දන්නවද අවබෝධ කරන අය කවුද? එහෙම දෙයක් දන්නේ නැහැ. හැබැයි ඕපන් වීම ඕපන් නොවීමක් තියෙනවා. සමහර අය ළඟදී වැහෙනවා, සමහර අය ළඟදී මොකද්ද ඕපන් එකක් ඇවිල්ලා මොනවදෝ දේවල් ටිකක් කියනවා. ඒ කියන්නේ මොනවද කියලා දන්නේ මම පස්සේ තමයි තේරෙන්නේ. අකෝ මේවා කිව්වා කොහෙන් ආව දේවල්ද මේවා.
මෙහෙම දෙයක් කතා කරා මේක මාර විදිහට ඒක යාපු විදිහවත් හැබැයි හරි ටියුන් එකක් අපිවත් නිකන් charge වෙනවා ඒවා ඒ ටික ඉවර වෙද්දී ඒ සාකච්ඡා ඉවර වෙද්දී අප දැන් අර සුදුසු නැති කෙනෙක් ළඟට කියන්න ගියම අපිත් එන වෙහෙට්ටුයි වගේ අර නිකන් අර බණක් කිව්වා වගේ ගිහිල්ලා පහමානේ පන්සලක හරි වහන්සේ නෙද්දි හරි පහද කියලා හරි වෙහෙසයි හරි ටයර්ඩ් නිකන් අර වෙහෙස ගතියක් තියෙනවා ඇතුළට පවා ඒ කියන්නේ ඒක නිකන් කොයි වෙලේද නවත්තන්නේ අපිට දිනේ අම්මෝ දැන් ඉවර කරනවාද මේක දැන් හරි පැය හරිද කියලා දැන් පැය කියලා එන්න එපා පැයකට බලන්න කිව්වොත් ආන් ඒ වගේ එකක් හැබැයි එක්කෙනෙක් හරි අර සුදුසු කෙනෙක් හිටියොත් අපිව එයාට ටියුන් වෙනවා එයාට ටියුන් වෙලා ඒ කතාව සිද්ධ වෙන්න ගන්නවා ඔන්න ඔය වගේ එකක් ඉතින් අර වගේ ඉතින් බුදුජානක හතර ඉතින් දන්නවා ඇතිනේ මේ ආපු කෙනෙක්ම මේකට කියලා අපේ ඇතුළෙත් ඒක අපි දන්නේ නැතුවනේ වෙන්නේ අපි යතින් දන්නේ නැතු වෙනවා. ඉතින් බුදුජානක සමහර හරියටම දන්නේ නැති උන්වහන්සේ මොන කරන්න ගියත් ඒකට ආපු කෙනෙක්. ආන් ඒ වගේ ඒකට ආපු කෙනෙක් නම් එයාට හැබැයි මෙහෙමයි. එයා ඒකට ආවත් එයාට බය නැති වෙන එක නවත්තන්න බෑ. කියන්නේ බය එනවා. ඒ කියන්නේ මේ එන්නේ මේ ශුන්‍යතාවේ ඒකට සීල් එක ගහලා එව්වත් ඒකට සුදුසුකම ඇතුලේ තිබ්බත් ඒ ඇතුළ ශුන්‍යතාවයට ඇතුළ හිස්සෙවි. ඇතුළ සම්පූර්ණ මේ පතුලක් නැති අනන්තයේ බවට එකතු වෙන්නේ යද්දී අපිට තේරෙන්න ගන්නවා නිකන් අර අපිට අඩිය ගහන්න තැනක් නැහැ පෝරකයක් වගේ ෆීලින් එකක් මට නිකන් මාව නිකන් අර මේ පෝරකයට දැල්ලා දැන් මට පය ගහ ගන්න බෑ කොයි පිහිට ගන්න තැනක් නැතුන ඇතුළට අන්න එතකොට කියන්නේ මරණ බයක් එනවා ඇතුලේ මරණ බයක් දැනෙන්න පටන් ගන්නවා ඒක කොහෙන් එනවද එච්චර බයක් ඒ කියන්නේ මේ හොල්මනකටවත් බය වෙලා නැහැ එච්චර බයක් කවදාකවත් තමන් අත්දැකලා නැහැ. ඒ වුණාට තමන්ට නිකන් පුදුමාකාර වෙදී අර සමහර අය කියන්නේ සමහර කාන්තාව ළමයි හම්බෙන්න යද්දි මිනිහට බයිනවා කියලා. මිනිහට පුදුම විදිහට බයිනවා කියලා ඒ කොච්චර බයද කියනවනම් මාර්ගයේ උබන්නපු ගුරුවරයාට ගිහලා කුණුහරුප කියන්නේ දෙනවා. මාර්ගයේ කියලා දීපු ගුරුවරයාට බයින්න තරම් එනවා ඒ බයවිල්ලට යකෝ මොකටද මාව දැම්මේ? කොහෙද මාව මේ ගෙල්ල මොකක් අස්සටද මේ දැම්මේ? ඒ කියන්නේ ඒ සමහර කට්ටියගේ ඇතුලේ ඒ කියන්නේ පෝරකේ කියන්නේ පතුලක් නැති තැනකට දැන් අගක් පේන්න බෑ. ඒ කියන්නේ මොකද්ද දන්නේ නැහැ මේකේ පතුල මොකක් කෙලවරක්ද දන්නේ නැහැ. පිහිට ගන්න බෑ රැඳෙන්න බෑ ඇතුල පිහිටන්න හදන තැන පිහිට ගන්න බැරිලා අතුරුදහම වෙනවා බ්ලැන්ක් වෙලා යනවා. එතකොට ඇත්තටම යාට එක පැත්තකින් ගුරුවරයා මැසේජ් එක ෆීල් වුණාම එක පැත්තකින් අඩියක් ගහ ගන්න තැනක් නැතුනවා එළියෙන් ගුරුවරයා එකතු වෙලා වටේ තියෙන මගේ ඔක්කොම එල්ලෙන්න හදන දේවල් ඈඩ් කරනවා. මොනවා හරි මැච් එකක් ගහලා ඒක ඈඩ් කරනවා. මොකක් හරි මම නිකන් ගුරුවරයෙක්ව බැඳීමක් හදනකොට ඒකෙන් මාව අයින් කරනවා. කාහරිත් එක්ක මොකක් හරි එෆයා එකක් හදුවොත් ඒක මොන හරි අංජබජලයක් කරනවා. මම මොකක් හරි එතකොට දෙනවා ඇතුලෙන් මේ වගේ පිහිට ගන්න බෑ කොහෙවත් පිට ගහන් ඉන්න මැච් ඔක්කොටම හින් ගහලා මොන හරි කියලා අඩුම ගානේ උපසම්පදා හරි කරවලා ඒ ටිකත් නැති කරලා දාන්න. ඒ ටිකත් අර පිටින් මොකක් හරි ගහ ගන්න හදන එකත් අන්න එතකොට තමයි දැන් ඇතුලේ පුදුම අමාරුවක් තියෙන්නේ කොහෙවත් පිට ගන්න බෑ. පිටින් එල්ලෙන්න හදන දේවල් ටිකත් පොඩ්ඩක් ජීවත් වෙන්න හදාගෙන ඉන්න ටිකත් මොනවා හරි අංජබජලයක් කරනවා. අන්න එතකොට ඇත්තටම එනවා ඇතුලේ තරහක්. හැබැයි එතකොට ඒ වුණාට එයාගේ භක්තිය කියන්නේ තරහ ආවට සසර යා පින කරන ලාභ ගෙනෙන්නම් ඒ ගුරුවරයාගෙන් ඈත් වෙන්න බෑ. සහ එයාට මේ තරහ තිබ්බට බනින්න බෑ ගුරුවරයාට ගිහිල්ලා. ගහන්න බෑ. ඒ වුණාට මේ කරන දේ මාර අමාරුයි. මේ කරන දේ කොහෙන් හරි උන්වහන්සේගේ එකතු වෙන්න ගියත් ඒකත් කඩලා දානවා. නැත්නම් වෙන කායෙක් හරි මොකක් හරි කරන්න ගියත් ඒකත් මොන හරි අංජබජලයක් කරන. ඒක එක්ක චා කරනවා හැමදාම. පච කරන්න ගන්න. මොනවා හරි කරලා නිකන් අර එතකොට තමයි එන්නේ. ඉතින් අර සීල් එක ආපු කෙනෙක්ට පලි ගන්න යන්නේ නැහැ. ඇටැක් කරන්න බෑ. හැබැයි පලි ගන්න කෙනෙක්ට එන තරහ නම් එනවා. ඒ අර බයත් එක්ක එන්නේ ඒක. ඒක අර අත්දැකීමට අර කියන පතුලක් නැති ශුන්‍යතාවයට ඇතුළ යද්දි දැන් ඉතින් තවන්න තියෙන ඕන එකක් වෙච්චාය කියලා නූල මෙහෙම කඹේ අතැල්ල දාන්න තියෙන්නේ. මෙහෙම හිර කරන් බයේ වෙවුල ඉන්නවනේ. දැන් මෙයි අදිනවා මෙහෙන් කොහෙදෝ තැනකින් අර සරුංගලයේ කඩලා යන්න යනවා වගේ තමන්ට තේරෙනවා මාව අදිනවා කියලා ඇතුලින්. මාව මොකද්ද මන්ද පතුලකට අදිනවා මම මේ පැත්තේ නූල අල්ලන් ඉන්නේ.
මම දන්නේ මේක මේ අත්දැකීමත් එක්ක දිනනවා මම මේක තේරෙයි ඈ. නැත්තම් බලන්න මොකද්ද මේක නූලක් අදිනවලු යටින් යටට අදිනවලු මම මෙහෙන් අල්ලන් ඉන්නවලු සරුංගලිය යටින් නිකන් කල්ල යන්න දෙන්නේ නැතු වගේ. ඒ වගේ මාව මෙහෙන් පතුලකට අදිනවා හයියෙන්. අභ්‍යන්තරේ මේ පැත්තේ මම ඒකට යන්න දෙන්නේ නැතු උඩරිම මෙහෙම වෙවුල වෙවුල ඉන්නවා. ගුරුවරයා කරන්නේ වෙවුල වෙලා ඉන්නන් ඉතින් ඒ ලණු ටිකත් මෙහෙන් වටේ ටික කපලා දානවා. එලිලා ඉන්න ටිකක් තියෙනවානේ. ඒ ටික එක එක නිකන් මීයක් කපනවා වගේ මීයේ කවනවා වගේ කපලා ඒ පැත්තේ උඩින් මේ ටික කපා දානවා මේ පැත්තෙන් මම දෙතර ඒකත් අල්ලන් ඉන්නත් කපනවා මේ අතත් කපනවා ඒ වුණාට මට තරහ වුණාට කරගන්න බෑ මොකද තරහ වුණාට මගේ ඇතුළ කියනවා ඕක තමයි වෙන්නත් ඕනේ මට ඒ වුණාට බයයි මට වෙන්නත් ඕනේ මගේ මේ එල්ලිච්ච ඔක්කොම කෙලෙලා යන්න ඕනේ මට ඉතුරු ටිකත් හැදි ඔය ඔයගේ එල්ලිලානේ මං දුවන්න හදන්නේ එල්ලිලා පවතින්න හදන්නේ ඔය ටිකත් මට කෙලෙලා යන්න ඕනේ මට ඇඩ්‍රස් නැති වෙන්න ඕනේ කියලා ඇතුළත් දන්න. ඒ නිසා බනින්නත් ඉදෙන්නේ. ගහන්න ඉදෙන්නේ නැහැ. මොනවා හරි නිකන් අර. ඒ කියන්නේ තරහ ආවට ඒ තරහ වුණාට මුකුත් කරගන්න බෑ. මුකුත් කරන්න තරම් එහෙම බද්ධ වෛර එහෙම වෛර කරන්න තරම් කර විදියකුත් නැහැ. මෙන්න මේ වගේ අත්දැකීමක්. සමහරවිට ගුරුවරයාත් එක්ක ආදරෙන්ම නෙමෙයි යන්නේ. තරහක් තියාගෙන ඒ වුණාට කඩන්න බැරි ප්‍රේමිකුත් යට තියෙනවා. ඒ කියන්නේ කවදාකවත් දන්න හිමි නොවනා බව දැනතර වෙන්වීමක් නෙවෙයි ඒක. ආන් ඒ හිමි කර ගන්නත් බෑ. තව දෙයක් හිමි කරන්න දෙන්නෙත් නෑ. උන්වහන්සේ හිමි කර ගන්න දෙන්නෙත් නෑ. තව කෙනෙක් හිමි කර ගන්න දෙන්නෙත් නෑ. ඒ උඹට වෙන් වෙන්නත් බෑ ඇතුලේ හදවතේ. මෙන්න මේ වගේ අපේ ඇතුලේ මූඩ් එකක් එනවා. හිමි නොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැති කියලා. අයිති කර ගන්නත් බෑ. වෙන් වෙන්නත් බැරි. අන්නේ ඒකත් එක්ක තමයි ඒ ආදරයයි ඒ භක්තියත් එක්ක තමයි ඒ ගමන තියෙන්නේ. භක්තිය නැත්තම් කඩලා දමලා ගහනවා යම් තැනකදී. එයා ඒක ඒ භක්තියට ආවේ නැත්තම් ශ්‍රද්ධාව වගේ එකක් ශ්‍රද්ධාව කියන ෆීලින් එකට යන්න බැයි නම් එයා යම් තැනකදී ඒ ඉවර වෙනකන් ඉවසගෙන ඉන්නේ නැහැ. ඒක දරාගෙන ඉන්නේ නැහැ. ඒක කුඩු කරලා දානවා. කඩලා දා ගන්නවා. ඉතින් අන්නේ නිසා එකක් ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ ශුන්‍යතාවයට ගමන් කරද්දී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපිට එකම දේ තමයි දැන් අපිට දැන් තියෙන්නේ අපිට මේ අහවා දැන් මේක දැනුණා දැන් කලබලයක් නැතුව නිකන් හිමීට තියෙන වැඩක් කරගෙන දෙන වතක් කරගෙන ටික මේකත් එක්ක පොඩ්ඩක් කාලයට ඉඩ දෙන්න ඉතුරු ටික කරන්න. කාලය විසින් ඔබ ගෙනියන්න ඕන තැනට ගෙනියයි. ඒ ඔබේ භක්තිය තියාගෙන ඉන්න භක්තිය ඔබ යන්න ඕන තැනට යයි. ඒ ඔබේ තියෙන ශ්‍රද්ධාව භක්තිය ඒ භක්තිය ඔබ ස්වාධීන කරයි ඔබ නිදහස් කරයි. ස්වෛරී කරේ ඔය භක්තියම ඔබ ස්වෛරී කරනවා. මොකද ගුරුවරයාගේ භක්තිය කියන්නේ ගුරුවරයා කියන්නේ ගුරුවරයාදී කෙරේ තිබ බැඳීමත් කඩන එක කඩෝන එක අන්තිමට කරන්නේ. ඒ කියන්නේ එහෙම නිසා ඒ භක්තියම ස්වාධීනත්ව කරනවා අපි නැතුව. භක්තිය වහල් කරවන්නේ අපි කාටවත් කිසි දෙයකට. අපි භක්තියම අපි ස්වාධීනත්වයට ගමන් කරවනවා. ඉතින් අන්න ඒක ඉතින් මට නම් හිතෙන්නේ ඔන්න ඔය වගේ එකක් මේක දැනිච්ච අයට තියෙන ඉවසපම් පපුව කතාව තමයි. ඒකත් එක්කම වයසට යන එක. මේක අහපව පාරක් බැරින් ගිහිල්ලා පවුල් වෙලා ආයෙ පාරක් දඟලන්නේ නැතුව මේ දැනිච්ච එකේම අමාරු බය ආවත් අර කියන ඒ අර පතුලක් නැති ස්වභාවයට යද්දී ඒක එක ටික බැලන්ස් වෙනවා හිත. ඒ කියන්නේ සිත පුළුවන් ටික ඉවසන් හිටියොත් අර මම නැති ජීවිතයක ජීවත් වෙන්න. අර අනාත්ම කියන අත්දැකීම් බවට පරිවර්තනය අනාත්ම කියන්නේ ඒක තේරුම් ගන්න බෑ ඒක එහෙම Tamanට අවබෝධ කරන්න බෑ ඒ Taman නැති ජීවිතය කියන එක ශූන්‍ය ජීවිතය. ඉතින් ඒ ශූන්‍ය ජීවිතයට යනවා. ඉතින් ශූන්‍ය ජීවිතයට ගියාට පස්සේ එයාට තේරෙනවා ඉතින් ආයේ එයාට මේ නැවත ශරීර ගැනවත් නැවත ශරීර දරා ගැනීමට අවශ්‍ය කරන තණ්හාවත් ඇතුලේ නැහැ. ඉතින් අවසන් කය වගේ හරියට. අවසන් කය දරන්නෙක් වගේ එන්න තමයි කියන්නේ ඒක ඉතින් ඒ කයත් එක්ක ඉතින් හොඳට වැඩ කරනවා හොඳට මහන්සි වෙනවා හොඳ සතුටින් ඉන්නවා අපි දුකෙන් ඉන්නේ නැහැ අවසන් කය කියලා කතාවක. හැබැයි Taman තේරුම් ගත්ත තමන්ගේ කැඩුන බවයි එක. කයත් එක්ක තිබු සම්බන්ධතාවය ලෝකයේත් එක්ක තිබ්බ එක දැන් ඒ කැඩිච්ච නිසාම අනන්තය වෙලා අනන්තයේ බවට පත් අනන්තයේ තුල පිහිටලා ඉන්න තැනක් පෙන්වන්න බෑ. ඒකයි ලෝලාවර්සු කියන්නේ මේ එහි පිවිසෙන්න අහස සහ පොළොවේ මුල් බැස ගැනීමෙන් තාව ප්‍රකටව නොපවතින නමුත් ඒ සෑම තැනම ඇති ධර්මතාවය. තමන් සෑම තැනම බවට පත් වෙලා. ඒ කියන්නේ කොතනකවත් නැති වෙලා. හොඳයි අපි පැය විනාඩි 20ක්